හොඳයි පින්තුනි සාදුකාරයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสันดิงปัญจศีลันธัมมังสาธุขังสุรคิตังคัตตวาอัปปมาเดนสัมปาเดต ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේ පින්නතුන් අද සිරිත් පරිදි සතිපතා ඉරුදා දිනයන් සිදු කෙරෙන බුද්ධ වන්දනාමය ධර්ම දේශනාමය පින්කමට කුසලයට සහභාගී වෙන අවස්ථාව. අද විශේෂයෙන්ම මේ පින්කමට සමගාමීව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. හරියටම මීට සතියකට කලින් ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච මහා ව්‍යසනයෙන් මියගිය ඒ අහිංසක මිනිසුන් වෙනුවෙන් අපට කරන්න පුළුවන් පුණ්‍යානුමෝදනාව ඒ අය සිහිපත් කිරීමත් මේ පින්කමට සමගාමීව සිදු කෙරෙනවා. ඉතින් කිසිදු දෙනෙක් නොසිතපු අවස්ථාවක නොසිතපු ආකාරයෙන් සිය ගණනක් මිනිස් ජීවිත අපට අහිමි වුණා. ඉතින් ජීවිතයක අහිමි වීම නෙවෙයි බුදුදහමේ හැටියට ලොකුම අභියෝග විදිහට සැලකන්නේ. කෙනෙක් මිය ගියාට පස්සේ ඒ කෙනා දිහා බලන්නේ මැරිච්ච ආකාරයට වඩා ඉපදිච්ච තැන පිළිබඳව බුදුදහමෙන් බලන්නේ. ඉතින් ඒ අත්ංගයේ සසර ජීවිත සුවපත් වන්නටත් අපි මේ සිද්ධ කරන පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ සෝදානම් කළා වූ මල් පහන් සුවඳ දුන් ගිරන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සමුදායට කරන බුද්ධ පූජාවක් වශයෙන් අපි පූජා කරමින් බුදු ගුණ භාවනාව මේ අවස්ථාවේදී සිදු කරමු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි යමක් පූජා කිරීම, උන්වහන්සේගේ ගුණ සිහිපත් කිරීම ඒක භාවනාවක්, බුද්ධානුස්සති භාවනාවක් විදියටයි අප සැලකන්නේ.
ධර්මයේ ගුණ සිහිපත් කිරීම ධම්මානුස්සති භාවනාවක්. ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම සංඝානුස්සති භාවනාවක්. වන්දනා මානසික කිරීමේදී අපි මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම සිහිපත් කරමින් අපි භාවනාවක් වඩමින් සිත පිරිසිදු කරමින් කුසලයේ දිනු කරලා ඒ සිතේ ඇති කර ගන්නා වූ පුණ්‍ය ඵලය අපේ ජීවිතවලට ආශිර්වාදයක් වෙනස ප්‍රාර්ථනා කරන අතර විශේෂයෙන්ම අද දින අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ හිතේ පහළ කර ගන්නා වූ මේ උතුම් පින් සිතිවිලි වල බලයෙන් ශ්‍රී ලංකාවේහි මියගිය ඒ හැමදෙනාටම මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඒ වගේම බරපතල රෝගාතුරව සිටින ඒ අය ඉක්මනින් සුවපත් වීමට දෙවියන්ගේ ආශිර්වාදයේ පිණිසත් මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු 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 සම්පූර්ණා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝල ජාලං තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ තපෙත්වා සංසාර සාරෝග විනීතනි සන්නීත සාතං සුචිසාරදීසං සන්ධීරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කන්මහර රණේ විශේෂම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ
භගවතා ධම්මෝ සන්දෙන්ටේකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතං බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණී අනුත්තරං පුඤ්ඤං කෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තන් බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං තේ නමස්සාමි බෝධි රාජා නමස්සතේ පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චං කමනං සෙන්තං චතුන්තං රතනාගරම් පංචමන්නජ පාලංච මුචලින්දේන චණ්ඨ සන්තමං රාජායතනං වන්දේ තං මුනිසේවිතං මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවා ගුහන් දීගවාපි චේතියං ච මුතිංගනම් තින්ස මහා විහාරං ච බෝධින් මරිච වන්ති ස්වර්ණමාලී මහා චේතියං තෝපාරාම භයාගිරින් ජේතවනං සේලචේතියං තථා කාචර ගාමකං ඒතේ සෝලසඨානානි අහං වන්දාමි සම්බදා ඝනසාරම් පදින්තේන දීපේන සමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනහං සුගන්ධිනා
පූජයේ පූජනීයන්තං පූජා වාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දංස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුම්පන් මිලායාති යතයි ධම්මේ කායෝ තත විනාශ භාවං සුගන්ධං සීතලං කම්පං පතන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයං නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අප දැන් ටික වේලාවක් මෙත් සිත වඩලා මෛත්‍රී භාවනාව කරලා අපේ සිතේ කුසලය අපි දියුණු කරගම්මු. ඉතින් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර භාවනාව සුවිශේෂී පින්කමක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. අපේ පින අපේ කුසලය ඉහළටම දියුණු කරගන්න වේගවත්ම ක්‍රමයේ විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ භාවනා වැඩිමයි. ඉතින් අපි මේ වෙලාවේ තමන්ගේ ළඟ ඉඳලා මේ මුළු ලෝකෙම විශ්වයේම සිටින සියලු සත්‍යයන් වෙත මෙත් සිත පතුරවමින් අපේ සිතේ කුසලයේ දිනු කරගනිමින් හිත පිරිසුදු කරගනිමු. ඒ සිතේ ඇති කරගන්නා වූ පින් සිටිවිලි බලයෙන් ලෝකයේ සිටින දුකෙන් බියෙන් සැකෙන් පෙළෙන අප්‍රමාණ සත්‍යයන්ට බිය සැක දුරු වී සැනසුම සතුට වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප ටික වේලාවක් මෙත් සිත පුරුදු කරමු. Now we are going to practice loving kindness meditation, metta bhavana. According to the Supreme Buddha's message, there are three meritorious acts: dana, sila and bhavana. Dana means generosity, sila means virtue or moral conduct, and meditation, bhavana, purifying one's mind. Among these three meritorious deeds, meditation is highly appreciated, encouraged by the Supreme Buddha. Among the meditation techniques, Buddha has explained at the beginning on the path of liberation, practicing loving kindness is one of the main meditation techniques. The more we practice loving kindness meditation, the more we can purify our mind, and also we can develop our inner peace. One of the main reasons that we suffer is anger. Reducing anger is the very first step, is the deliverance path that Buddha has explained. That is the thing that we are going to practice here. Practicing loving kindness, thinking, may all beings be well, happy and peaceful. Okay, please get ready for meditation for a short time.
And take a seat that as you are comfortable. Keep your body straight. Keep your right hand, please, on the left hand. Close your eyes gently. First of all, I am aware of my body posture, that I am sitting here, from legs to head. Now, I keep my attention in the present moment. I don't think my past or future. I completely keep my attention in the present moment and keeping my attention around the nose or upper lip. Now, I am going to bless all the people in this world from here to the universe. May all beings at this temple be well, happy and peaceful. May all beings in the east direction be well, happy and peaceful. May all beings in the west direction be well, happy and peaceful. May all beings in the north direction be well, happy and peaceful. May all beings in the south direction be well, happy and peaceful. May all beings in the upper direction be well, happy and peaceful. May all beings in the down direction be well, happy and peaceful. May all beings in this country be well, happy and peaceful. May all beings in this planet, the earth, be well, happy and peaceful. May all beings in this solar system be well, happy and peaceful. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful.
May all beings in this universe be well, happy and peaceful. May all beings in this entire world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy, healthy and peaceful. May all beings attain the final bliss of liberation, Nibbana. Dukkham pantāca niddukkhaṃ Bhayam pantāca nibbhayāṃ Sokam pantāca nissokāṃ Hontu sabbe pipānino Dukin pelena sat dukin midetva Bien pelena sat bienati vetva Sovinte venasat somnas vetva Nitin me හැම සත් සුවපත් වෙත්වා සාදු 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච්ච අතික්ඛමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේහි ඉරු දිනයන්හි පැවැත්වෙන ආගමික කටයුතු වලට ඒ වගේම ධර්ම දේශනාමය කුසල ධර්මයට පින්නතුණු සහභාගී වෙන අවස්ථාව. ඉතින් ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ පින්නතුණි අපේ ජීවිතයේ ස්වභාවය අපි තේරුම් ගැනීම. වෙනස් විදිහකින් කියනවා නම් ධර්ම දේශනාවෙන් කරන්නේ අපේ හිතේ කෙලෙස් ඇතිවන ආකාරය තේරුම් අරගෙන, එහෙමත් නැත්නම් අපේ හිතට දුක, ශෝකය, කනගාටු ඇති වෙන විදිය දැනගෙන ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය තේරුම් ගැනීම. අපේ අධ්‍යාපනය ලැබුවට විතරක් අපට මේ මාවත තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ ගුරුවරු 3 දෙනෙක් ඉන්නවා. පළවෙනිම ගුරුවරු තමයි අපට ලැබෙන අම්මා තාත්තා දෙන්න. ඒ ඇයි කියන්නේ පුබ්බාචාර්ය කියලා. පූර්වාචාර්යවරු. ඒ අම්මා තාත්තා අපට උගන්වන්නේ ඇවිදින්නේ කොහොමද? කෑම බීම කන්නේ කොහොමද? යහළු මිත්‍රාදීන් ඇසුරු කරන්නේ කොහොමද කියලා මූලික අධ්‍යාපනය අම්මා තාත්තා විසින් අපට ලබා දෙනවා. ඊට පස්සේ අවුරුදු 6න් පස්සේ තවත් ගුරුවරු ටිකක් හම්බ වෙනවා අපට. ඒ තමයි පාසල් ගුරුවරු. ඒ ගුරුවරුත් අපට යම් යම් දේවල් උගන්වනවා. භාෂාවල් උගන්වනවා, විෂය කරුණු උගන්වනවා, ලෝකයේ භෞතික ස්වභාවය ගැන අපට උගන්වනවා. ඒ අපට උදව් කරන්නේ උපරිම ලෙස රැකියාවක් ලබාගෙන ආහාර පාන ටික ලබා ගන්න ක්‍රමයයි ඒ ගුරුවරු අපට උගන්වන්නේ. මේ ගුරුවරු දෙන්නටම අමතරව තවත් ගුරුවරයෙක් අපට හම්බ වෙනවා. ඒ කවුද? ඒ තමයි ආධ්‍යාත්මික ගුරුවරු කියලා කියන්නේ. We have 3 teachers in our life. One of them is our mother and father. They are our primary teachers. Secondly, we meet our school teachers. They guide us to learn something, learn languages and subjects to earn something in this world. After that, we meet another teacher, that the spiritual teacher, who guides us to see the world, who guides us to attain the peace of mind. මෙන්න මේ ගුරුවරු 3 දෙනාගේම අපි ආభాසය ලබන්නට ඕන. අර මුල් ගුරුවරු 3 දෙනා හිටියට විතරක් අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. අපට වඩාත්ම වැදගත් වන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික ගුරුවරු. වර්තමානයේ පින්වතුනි බොහෝ දෙනෙක් මේ ආධ්‍යාත්මික ගුරුවරු සොයාගෙන වේගෙන් ගිහිල්ලා එයාගෙන් උපරිම ඵලය ප්‍රයෝජනය දරන්නට උත්සාහ දරන සමයකයි අපි මේ ජීවත් වන්නේ. උපතින් කොයි ආගමක වුණත්, උපතින් කොයි ජාතියක කුලයක වුණත්, මදහත් බුද්ධිමත් උගත් බොහෝ දෙනෙක් ඊටාම උසස් ආධ්‍යාත්මික ගුරුවරු කවුද කියලා හොයාගෙන ගිහිල්ලා එයාගෙන් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිලාභය, උපරිම ඵලය ලබන්නට උත්සාහ දරන කාලයකයි අප මේ ජීවත් වෙන්නේ. අනේ එතෙන්දි තමයි අපට ආගමික පූජකවරු, දාර්ශනිකයෝ, ආගමික නායකයන්, ඒ වගේම ලෝකයේ ප්‍රධාන ආගම් දර්ශන අපට මුණ ගැහෙන්නේ. අන්නේ ආගම් දර්ශන අතරත් පින්තුනි වර්තමානයේහි බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වෙච්ච දර්ශනයක් නැත්නම් අපි කියනවා නම් ආගමක් විදියට බුදුදහම අපට සලකන්නට පුළුවන්. බුදුදහම ආගමක්ද දර්ශනයක්ද කියලා වාද කරනට වඩා වටින්නේ ඒ බුදුදහමෙන් මොකක්ද උගන්වන්නේ කියන එක. ඒ බුදුදහමේ සුවඳ තේරුම් ගන්න එක. රෝස මලට අපි රෝස මල කිව්වත් වෙනත් මලක නාමයක් කිව්වත් රෝස මලේ සුවඳ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහමට ආගමක් කිව්වත්, දර්ශනයක් කිව්වත්, ඉගැන්වීමක් කිව්වත්, ජීවන ප්‍රතිපදාවක් කිව්වත්, ඒ කොමන නම කිව්වත් බුදුදහමෙන් වහනේ වෙන සුවඳෙහි කිසිම අඩුවක් නැහැ. ඉතින් අන්නේ බුදුදහම වෙත ලෝකේ බොහෝ දෙනෙක් ගමන් කරන සමයක අපි මේ ඉන්නේ. ඒ බුදුදහමේ අඩංගු කරුණු ඉහළටම පුහුණු කරමින් තමන්ගේ ජීවිතයට ඉහළම වටිනාකම ලබා දෙන්නට උත්සාහ කරන කාලයක්. විශේෂයෙන්ම පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තේරුම් ගත්තොත් තමයි වඩාත්ම නිවැරදිව සාර්ථකව සතුටෙන් ජීවත් වෙන ක්‍රමය අපි තේරුම් ගන්න.
යාගමෙන් තමයි අපට පින්වතුනි වඩාත්ම අපේ ජීවිතයට වටිනාකම ලබා දෙන ක්‍රමය උගන්වන්නේ. දැන් අද අපට අපේ ජීවිතේ වටිනාකම තීරණය වන්නේ අපි ලැබපු උපාධි ටික, අපේ මාසික වැටුප, අපේ වාහනය, අපේ ගෙදර ඉඩම මේ ටිකනේ. අද අපේ වටිනාකම මිල තීරණය වන්නේ මේ ටිකත් එක්ක. නමුත් පින්වතුනි ඊට වඩා වටිනාකමක් අපට ලබා දෙනවා මේ ධර්මයත් එක්ක. Tamanට විතරක් නෙවෙයි. ඔබ ඉගෙනගත්තු පාසලට, විශ්වවිද්‍යාලයට, ඔබ උපන් භූමියට, ඔබේ අම්මට තාත්තට, ඒ සියලුම දෙනාටත් උපරිම වටිනාකම, උපරිම සාධාරණ ඉෂ්ට කරනවා මේ ධර්මය විසින්. අනිත් දේ තමයි ධර්මය ඉගෙන ගත්තොත් තමයි අපි ඇත්තටම අපේ ඥාතීන්ට, ගුරුවරුන්ට, අපට උදව් කරපු අයට අපි ඉහළින්ම උදව් කරන ක්‍රමය මොකක්ද කියලා දැනගන්නේ ධර්මය ඉගෙනගත්තු දවසට. දැන් අපට හිතෙන කෙනෙකුට කැම බීම ටිකක් දුන්නොත්, ඉගෙනුවොතින් කුමන හොදයක් අරන් දුන්නොත්, බෙහෙත් ටිකක් දුන්නොත් අපේ ලොකු වගකීමක් අපි කරයි කියලා හිතෙනනේ. භෞතික දේවල් වලින් දෙන දේවල් තමයි අපි ලොකුවට හිතන් ඉන්නේ. ඒවත් කරනවා ධර්මයේ දන්න කෙනා. නමුත් පින්තුනි යම් කිසි කෙනෙකුට දෙනවා නම් දෙන්න පුළුවන් වටිනාම දේත් ඔහු දන්නවා. මොකද යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම දේ? සම්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට ධර්මයෙන් කරන අනුග්‍රහය තමයි කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම උදව්ව. අනිත් පැත්තෙන් පින්තුනි අපේ ජීවත් වෙන ඥාතින් විතරක් නෙවෙයි, මේ ආත්ම භාවයේ අපට මුණ ගැහිලා මිය ගිය ඥාතින් විතරක් නෙවෙයි, කල්ප ගණන් අපේ අතීතයේ හිටිය අම්මලට, තාත්තලට, ගුරුවරුන්ට, තමන්ගේ දරුවන්ට උදව් කරන විදිය, කළගුණ සලකන විදියත් ධර්මයේ තුල ඊටාම පැහැදිලිව දේශනා කරනවා. බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කරපු අවස්ථාවේ ඒ පූජා කරපු දවස් රාත්‍රියේ රජතුමාට සිහිනයක් පෙනුණා. ඒ සිහිනේ මොකද්ද පෙන්වන්න කලින්? කල්ප ගානක අතීත ඥාතීන් මේ රජතුමා කරපු මේ සුවිශේෂී පින්කමේ පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉඳලා තියෙනවා. නමුත් රජතුමා ඒ යුතුයකම කළේ නැහැ. ඒ නිසායි මේ රජතුමා සිහිනේ දැක්කේ ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියලා නැවත වතාවක් අර සාංගික දානමය පින්කමක් විදියට ස්වාමින් වහන්සේලාට දානමාන ආදියත් පූජා කරලා, සිවුරු පිරිකරත් පූජා කළා, සුවිශේෂී පින්කමක් විදියට නැවත අර ඥාතින්ට පින් අනුමෝදන් කළා. සරියුත් ස්වාමින් වහන්සේ දිනක් පින්ඩපාතේ වඩිනකොට එක්තරා විලක් ළඟ කාන්තාවක් ඉඳගෙන පුතේ පුතේ කියලා කතා කළා. සරියුත් හාමුදුරුවෝ බැලුවා මේ කවුද කියලා. මුලින් හිතුවේ මනුෂ්‍ය කාන්තාවක් කියලා. පස්සේ බලනකොට පින්නතුනි දැක්ක කවුද? මේ ප්‍රේතියක්. මීට බුද්ධාන්තර කල්පයකට කලින් සරියුත් හාමුදුරන්ගේ අම්මා කෙනෙක් නේ. ඒ අම්මා දැන් දුගතියක ඉපදිලා ඉන්නේ. ඒ අම්මා මේ මහා විලක් ළඟ ලස්සන වතුර තියෙන, පිරිසිදු වතුර තියෙන විලක් ළඟ ඉපදිලා හිටියා. මේ කාන්තාවට වතුර බොන්න බෑ. වතුර ටික අතට ගත්ත ගමන් වතුර ටික හිඳෙනවා. ඒ කරපු කර්ම විපාක විදියට. ඉතින් සරියුත් හාමුදුරුවෝ මහා සංඝරත්නය එවලේ ඒ අම්මට වතුර පානය කරන්න සැලැස්සුවා. පස්සේ මහා සංඝරත්නයට දානයක් දීලා, කුටියක් පූජා කරලා, මේ නොයෙක් විදිහේ පින්දහම් කරලා මේ අතීතගත අම්මට පුණ්‍ය අනුමෝදනා කළා. බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපට කොච්චර ආලෝකයක් අපේ ජීවිතයට ලබා දෙනවද? අද අපි හිතන්නේ අපේ ගෙදර දරුවෝ ටික, ඥාතීන් ටික, අපේ ගෙදර වැඩකඩළු විතරයි අද අපට හිතෙන්නේ නේ. නමුත් ධර්මය අපි ඉගෙන ගන්නකොට ඊට වඩා පුළුල් ලෙස අපි ලෝකයේ දිහා හිතනවා. මුළු ලෝකෙම ඉන්නේ අපේ අතීතෙහි අම්මල, තාත්තල, සහෝදර, සහෝදරියන් නේද කියලා අපි හිතන්න පුරුදු වෙනවා. ඒත් එක තමන් ඊටාම පුළුල් ලෙස මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් යුතු සිතකින් ලෝකයට පිහිටවන්නට තමන් අදිස්ථානයක් ඇති කරගන්නවා. මේක තමයි පින්නතුනි අපට ධර්මයෙන් ලැබෙන වටිනාකම. අනිත් දේ තමයි අද අපි ලබාගෙන තියෙන සම්පත් ටික, පහසුකම් ටික, ඥාතීන් ටික දිනෙන් දිනම ඒ ලබාගත් ආ වූ සම්පත් වැයවීම පැත්තට යන්නේ. එන්න මේවා දි รา පත් වෙනවා. වයසට යනවා. ලෙඩ දුක් වලටපත් වෙනවා. තමන්ගෙන් ඈත් වෙනවා. අන්න එවැනි ලෝකයක දිනෙන් දින
අපි අද මේ විශ්වාසයේ තියලා තිසින භෞතික සම්පත් මත පමණක් අපි විශ්වාසය තියාගෙන හිටියොත් අපේ සතුට එන්නේ නැම වැඩි වෙනවද අඩු වෙනවද? දැන් අද අපි මේ කටයුතු කරන ආකාරයට අපේ දරුවෝ ටික තමයි මගේ ලෝකය, මගේ වාහනය, ගෙදර, මගේ රූප සම්පත්තිය මේ ටික තමයි මට තියෙන උසස්ම දේ කියලා හිතලා අපි කටයුතු කරොත් අපට එන්නෙන්නම සතුට අඩු වෙනවද වැඩි වෙනවද? එන්නෙන්නම පින්නතින සතුට අඩු වෙනවා. අවුරුදු තව 10ක් ගත කරලා බලන්න ඔබේ රූප සම්පත්තිය කොච්චර වෙනස් වෙලාද, කොච්චර දුර්වල වෙලාද? අද ඔබේ ඉන්න ඥාතීන් කී දෙනෙක් ඒ අවුරුදු 10ක් ගත වෙද්දී අඩු වෙලාද? හැම පැත්තෙම පින්නතුණි අදට වඩා ඔබට ලොකු බෙහෙත් වට්ටෝරුවක් එදාට ලැබිලා තියෙනවා. අද බෙහෙත් වර්ග 2යි නම් තව අවුරුදු 10ක් යනකොට බෙහෙත් වර්ග 7ක් 8ක් ඇතැම් විට 10ක බෙහෙත් වට්ටෝරුවක් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ඔබට හම්බ වෙනවා. අද තියෙනට වඩා වැඩිපුර රෝග ගානක් ඔබට එදාට තියෙනවා. අදට වඩා ඇස් පෙනීම අඩුයි, කන් දෙකේ ඇසීම අඩුයි, වාඩි වෙලා ඉන්න අමාරුයි, ගෙදර උඩ තට්ටුවට නගින්න අමාරුයි. මේ බොහෝ ලෙඩ දුක් අපට එනවා. ඒ සියල්ලටම වඩා පින්නතුණි ඇතැම්ට අවුරුදු 10ක් ඇද්දී අපි ජීවත් වේදවත් නැහැ. අනිත් පැත්තට අද අපට සිටින ඥාතීන් කී දෙනෙක් නම් අද ඊටාම ඔබ ළඟින් ආදරෙන් ආශ්‍රය කරන ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. නැන්දල මාමලා සහෝදර සහෝදරියන් ඥාතීන් කී දෙනෙක් තව අවුරුදු 10ක් ගත වෙද්දී අඩු වේද? ඒ අඩුවීමත් නෙවෙයි පින්නතුනි සංවේගය. මොකද්ද? ඒ අවුරුදු 10කට පස්සේ අද සුගතියේ ඉන්න අද මනුස්ස ලෝකේ නැමැති සුගතියේ ඉන්න ඔබේ ඥාතීන් කී දෙනෙක් එදාට මිය ගිහිල්ලා මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන්න පුළුවන්ද? දුගතිගාමි වෙන්න පුළුවන්ද? ඔබ ඒක හිතලාද තියෙන්නේ? හීනකින්වත් හිතලාද තියෙන්නේ? හීනකින්වත් නැහැනේ. අන්න ඒ නිසායි පින්නතුනි අපට ධර්මයේ තුල අප්‍රමාදී වෙන්නට ඕන. අප්‍රමාදීව අපේ ළඟම ඥාතීන්ට අපි මේ ධර්මයෙන් උදව් කරන්නට ඕන. ඇයි බඩට ආහාර ටිකක් ඇඟට වස්ත්‍රයක් විතරක් නෙවෙයි. එයාගේ මනසට ආහාරයක් දෙන්නට ඕන. කුසලේ නැමැති ආහාරය දීලා එයාට ඇත්තටම අපි ධර්මයෙන් උදව් කරන්නට ඕන. ඒ අය කොයි මොහොතක මිය ගියත් මනස ලෝකයෙන් පල්ලෙහාට නොයන විදියට ස්ථාවර ලෙස සුගතියේ පිහිටන විදියට ඒ අයට අපි පුණ්‍ය කර්ම වලින් කුසල ධර්ම වලින් ධර්මයෙන් උදව් කරන්නට ඕන. අන්නේ උදව් අපට කරන්න පුළුවන්කම තියෙන්නේ අපි ධර්මයේ දැනගත්තු පමණට. අනිත් පැත්තට පින්නතුනි ධර්මයේ දැනගන්න පමණට තමයි අපේ හිතට එන රාග, ద్వේෂ, මෝහ අඩු කරගෙන අපේ හිතේ පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන මෙන්න මේ ගුණ දහම් දිනු කරගන්න ක්‍රමය අපට උගන්වන්නේ ධර්මයේ තුලින්. බුදු දහමේ විදියට පින්නතුනි කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? ධර්මයේ දන්න කෙනෙක් නම් ඔබට අද හමුවේ චලොත් මිතුරෙක් වෙන්න පුළුවන්. තව අවුරුදු ගානකින් ඔබට ඒ කෙනා මුණ ගැහුණොත් ධර්මයේ දන්න කෙනා නම් කෙනෙක් නම් ඔබ ගැන බලන්නේ කොහොමද? ඔබ තව කීයක් වැඩිපුර උපාධිය අරගෙනද? දැන්ට තියෙන වඩා හොඳ වාහනයක්, හොඳ ගෙදරක් අරගෙනද? ඒවද බලන්නේ? මොකද්ද බලන්නේ? ඒ කෙනා බලන්නේ පින්නතුනි ඔබේ හිතේ අද තියෙනට වඩා කොච්චරනම් රාග, ద్వේෂ, මෝහ අඩු කෙනෙක්ද, වැඩි කෙනෙක්ද කියලා බලන්න. මේක හොඳට මතක තියාගන්න. ඔබට තව අවුරුදු 10කින් කෙනෙක් හම්බ වුණාම බලනවා ඔබ ඉස්සර වගේ තාම කේන්ති යන කෙනෙක්ද? ඔබ ඉස්සර වගේ දැඩි ලෝභය තියෙන කෙනෙක්ද? රාගය තියෙන කෙනෙක්ද? ඉස්සර වගේම දරුවන්ට හරීම ආදරේද? මාන්නේ වැඩිද තාමත්? අන්න ඒ ටික තමයි බලන්නේ. හොඳ සැලකිලින් ඉන්න වෙනවා අපට එහෙනම් නේද? පින්නතුනි මෙන්න මේ ගමන් මගේ තමයි අපි ඉන්නට ඕන. ඒ නිසා දිනෙන් දින අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මොහය අඩු වෙන්නට ඕන. ඒක පින්නතුනි gedara තියෙන ආහාර පාන ටික අඩු වෙනවා වගේ අඩු වෙන්නේ නැහැ. රාග, දේශ, මොහ කියන ඒවා. ඔබේ ආයුෂ අඩු වෙන්න වගේ ඔබේ තියෙන හිතේ ලෝභ, දේශ, මොහ අඩු වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැම වැඩි වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒවා අපිට දැඩි උත්සාහයෙන් ධර්මයේ තුලින් වීරයෙන් අඩු කර ගන්නට වෙනවා.
ගංගාවක් පහට ගලාගෙන යන වගේ හිතේ ලෝභ දේශ මොහ වැඩි වෙන එක ස්වාභාවිකයි. ගංගාවක් ඉහළට ගමන් කරනවා වගේ කෙලෙස් අඩු කිරීම කියලා කියන්නේ උඩුගම් බලා අපි ගමන් කිරීම. ඒ සඳහා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි දිගින් දිගටම මේ ධර්මයේ තුල අඛණ්ඩව ඉන්නට ඕන. එහෙම හිටියොත් විතරයි ඇත්තටම අපට ජීවිතයේ නියම ප්‍රයෝජන ලැබෙන්නේ. අප මේ ලබාගෙන තියෙන උතුම් සම්බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ මේ දහම් මඟ තුල අපි හිටියොත්. ඉතින් ඒ කටයුත්ත ඒ කාරණය හොඳට අපේ හිතේ තියාගන්නට ඕන පින්නතුනි. අපේ හිතේ තියෙන දැඩි ලෝභය, රාගය, අනිත් අය පිළිබඳව තියෙන අමනාපය, දෙයක් දැක්කහම පුද්ගලයාගේ අඩුපාඩුවකදී හිත ඉක්මනටම ගැටෙන ගතිය, තරහ යන ගතිය, ද්වේෂය, මේවා අපේ දිනෙන් දින පින්නතුනි මේ අකුසල් මේ දුර්වලතාවයෙන් අඩු වෙන්නට ඕන. මෛත්‍රිය, කරුණාව, පරිත්‍යාගශීලීත්වය මේ කරුණ පින්නතුනි දිනෙන් දින වැඩි වෙන්නට ඕන. බොහෝ දිනෙක මේ ධර්මයේ හැසිරෙන්නේ ධර්මයට සමීප වෙන්න කියලා හිතන්නේ මොකටද? එයයි හිතන්නේ මරණයෙන් පස්සේ මේක ප්‍රයෝජනවත් වෙයි කියලා නේද? ඒ නිසා තමයි ධම්ම පින්කම් කරන්න ඕනේ. ඉතින් කවුරු හරි මරුණට පස්සේ පින්කමක් කරන්න පුළුවන්. නැත්තම් වයසට ගිහලා විශ්‍රාම ගිහලා ඉවරලා මොකක් හරි කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ තමන්ටම සතුට ලබන ක්‍රමය. තමන්ට ඉදිරියේදී එන්න තියෙන සම්බාධක අනතුරු ටිකෙන් තමන්ව මුදවා ගන්නටයි මේ ධර්මයේ තියෙන්නේ. අපි අපේ අම්මගේ තාත්තගේ නිරෝගී භාවය බලාපොරොත්තු වෙනවා නම් තවත් ඒ වගේම අම්මලට තාත්තට සලකන්නට ඕන. ඔබ නිරෝගී පින්වන්ත නුවණැති දරුවන් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේම අනිත් දරුවන්ට උදව් කරන්නට ඕන. අපි එහෙම නොකර හිටියොත් මොකද වෙන්නේ? දන්නේම නෑ අපට ඇතැම්මට ලැබෙන දරුවන් නොඑක විදිය ආබාධිත දරුවන් වෙන්න පුළුවන්. ඒක ලැබුණට පස්සේ පින්නුතුනේ නිවැරදි කරන එක පහසු දෙයක් නෙවෙයි. ඒක ලැබෙන්න කලින්ම අපි උපරිම ලෙස කුසලයේ තුල ඉන්නවා නම් පින්නුතුනේ අපි දන්නවා ඇත්තටම මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න විදිය. සමහරට අපට හිතෙනවා ළමේ මව් කුස පිළිසිඳ ගත්තට පස්සේ තමයි අපි දරුවට උදව් කරන්න ඕනේ කියලානේ. දින ඔබ දන්නවද ධර්මයේ දන්න සමහර අය දරුවා මව් කුස පිළිසිඳ ගන්න කලින් ඒ අම්මා තාත්තා ඇතැම් විට සති ගණන් මාස ගණන් පින්කම් කරනවා සිල් සමාදන් වෙලා ඉන්නවා. ඉඳලා ඉවර වෙලයි ඒ දෙන්න එකතු වෙලා දරුවෙක් හදන්න තීරණය කරන්නේ. එහෙම කරන අය අපේ සමාජයේ ඉන්නවා පින්නතුනි. එහෙම ලැබිච්ච දරුවන් ගැන ඔබ සමාජයට අහලා තියෙනත් පුළුවන්. බ්‍රහ්ම ලෝකෙන් ආවා වගේ ඊටාම පින්වන්ත නුවණැති මහා සාන්තුවරුන් වගේ දරුවන් ඒ පින්වන්ත අමල තාතර ලැබලා තියෙනවා. ඒක පින්නතුනි මව කුසේ පිළිසින ගත්තට පස්සේ ලොකු වෙනසක් කරන්න බෑ. ඊට පස්සේ 90%ක්ම වෙන්න ඕන දේවල් වෙලා තියෙන්නේ පිළිසින ගත්තට පස්සේ. ඊට කලින්ම නුවණැති අය කටයුතු කරනවා ඒ පිළිසින ගන්න සත්වයා ඊටාම ඉහළ කෙනෙක් වන්නට අවශ්‍ය සම්පූර්ණ පදනම සකස් කරනවා. මෙන්න මේ වගේ පින්නතුනි අපි ධර්මයේ දන්නවා නම් අදට වඩා හෙට දවසේ අපි ඊටාම බුද්ධිමත් විදියටයි කටයුතු කරන්නේ. ඉතින් මේ කරුණු කීපයක් විතර අපි සඳහන් කළේ ආරම්භයක් විදියට. අප සතිපතාම මේ විශේෂ මාතෘකා කීපයක් සාකච්ඡා කරමින් ආවා අපි. ඔබට මතක ඇති. අද අපි විශේෂ මාතෘකාවක් විදියට සාකච්ඡා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන. අද 5 වෙනි සතිය. ඔබට කලින් දේශනාත් කැමති නම් අහන්නට පුළුවන්. ඉතින් අද දේශනේ මාතෘකාව තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ පින්වත්නි බුදුදහමේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම. දුකේ හට ගැනීම නැතිවීම පිළිබඳව දේශනා කරන ප්‍රධාන අනුශාසනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරියට පින්වත්නි සාගරයක් වගේ. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. එකපාර ගැඹුරට යන්නේ නැහැ සාගරය කියන එක. අන්න ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක්. ඒ ධර්මයේදී බුදුහාමුදුරු මුලින්ම දේශනා කරන්නේ දැන් අපි මුලින් සඳහන් කළා වගේ සාමාන්‍ය කරුණ ලෝකයේ තුල
දන් දෙන්න, සිල්වත් වෙන්න, මෛත්‍රී භාවනා කරන්න, කාම සම්පත් වලින් ටික ටික ඈත් වෙන්න, දිව්‍ය ලෝකේ යන ක්‍රමය මේකයි, සුගතියට යන විදිය මේකයි කියලා අර මූලික පදනම උන්වහන්සේ සකස් කරනවා Tamanට මුණ ගැහෙන ශ්‍රාවකයන් තුල. මේක තමයි පළවෙනි ලක්ෂණය. මෙන්න මේ කරුණ ටික දේශනා කළ බුදුහාඳුරෝ පැහැදිලි කරන්නේ කොහොමද මේ ජීවිතය සාර්ථකව ගත කරන්නේ? අම්මට තාත්තට, දරුවන්ට, ඥාතීන්ට හොඳට යුතුයකම් කරමින්, අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, ආර්ථිකයෙන් දිනු වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එකත් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන ක්‍රමය මොකක්ද කියලා බුදුහාඳුරෝ මුලින්ම දේශනා කරනවා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට අපි මහා ලොකු ධර්ම කාරණා ගැඹුරින් සාකච්ඡා කරනවා. නමුත් ඇතැම් විට ඊටාම ප්‍රාථමික මට්ටමේ ගුණධර්මවත් අපේ ළඟ නැහැ සමහර විට. ඒ නිසා සාමාන්‍යයෙන් බටහිර අය කියන්නේ බුද්දිසම් වලට කලින් හියුමනිසම් තියෙනවනේ කියලා. බුදුදහමට කලින් මානව දහම් තමන්ගේ ළඟ තියෙනවනේ කියනවා. අන්නේ මානව දහම් ටික ස්ථාපිත කිරීමයි බුදුදහමේ මුලින් කරන්නේ. අම්මට තාත්තට සලකන විදිය, තමන් නිවැරදිව ධාර්මිකව රැකියාවක් කරන විදිය, මහන්සියෙන් හරියම්බ කරන විදිය, මෙන්න මේ මූලික කරුණු සඳහන් කරනවා. ඊට පස්සේ අපේ ජීවිතයේ කොයි මොහොතේ නැති වුණත් දුගතිගාමී නොවන විදියට ස්ථාවර ලෙස සුගතියට පත්වන ආකාරය සඳහන් කරනවා. අපේ ජීවිත කොයි ආකාරයෙන් නිමාටපත් වෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේකට සතියකට කලින් මිය ගිහිපු අය 300කට වඩා පිරිසක්. ඒ කිසිදාක හිතන්නට නැහැ ඒ වගේ ආකාරයෙන් ජීවිතේ නිමාටපත් කරන්න වෙයි කියලා. අපිත් දන්නේ නැහැ පින්නතුනේ අපේ ජීවිත කොයි ආකාරයෙන් අවසන් වේද කියලා. ඒක තව අවුරුදු 50කින් වෙන්න පුළුවන්. ඒක 25කින් වෙන්න පුළුවන්. අවුරුදු 10කින්, 5කින්, අවුරුද්දකින්. ඇතැම් විට ලබන සතියේ මේ වගේ වෙන වෙලාවෙදී ඇතැම් විට අපි දාන්න ළඟම ඥාතීන් බොහෝ දෙනෙක්ගේ සමහරට ඇතැම් විට 7 දවසේ දානේ දීලා ඉවර වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිත පින්නතුනේ අප මේ ගත කරන්නේ. කුමන ආකාරයෙන් අපි ජීවිතේ නිමාටපත් වුණත් අපේ පරලොව ජීවිතයේ දුගතිගාමී නොවන විදියට බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කළා අපි ස්ථාවර ලෙස කොහොමද කුසලයේ තුල පිහිටන්නේ කියලා. දානමය පින්කම විතරක් නෙවෙයි, හැකිතාක් දුරට පංචශීල රකින්නට ඕන. හැකිතාක් දුරට මෛත්‍රිය දිනු කරන්නට ඕන. හැකිතාක් දුරට ප්‍රඥාව දිනු කරන්නට ඕන. ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව, මෙන්න මේ තුන පිනුතුනි තාම වැදගත්. මේ තුන තමයි සුගතිය තීරණය කරන සාධක. දානය නෙවෙයි, ඔබ දෙන දානය නෙවෙයි පරලොව සුගතිය තීරණය කරන සාධකය. ඔබේ පරලොව ජීවිතයේ සුගතිය තීරණය කරන සාධක මොනවද? සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව. මෙන්න මේ තුනෙන් තමන් කොයිතරම් දුරට ඉහළින් දිනනවද කියන කාරණය මතයි මරණයෙන් පස්සේ හොඳ තැනකට යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. දිනකට තමන්ට වැඩිපුර වාර ගානක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන, ධර්මයේ, සංඝ රත්නය ගැන තමන්ට මතකයේ වැඩි වෙනවා නම්, එයත්ගේ තියෙන ගුණධම් ගැන තමන්ට මතක් වෙනවා නම්, තමන්ට යම් විදියක විශ්වාසයක් තියෙනවා තමන් සුගතිය ලං කරගෙන ඉන්නේ කියලා. අනිත් කාරණේ තමන් නිතරම පංචශීලය ආරක්ෂා කරනවා නම්, පංචශීලය ආරක්ෂා කරන කෙනාටත් ලොකු සහතිකයක් තියෙනවා තමන් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. අනිත් එක මෛත්‍රී භාවනාව දිනු කිරීම සහ ප්‍රඥාව දිනු කිරීම. ඔබට අනිත්‍ය සංඥාව අඩුම ගානේ දිනකට විනාඩි 2ක් කරන්න පුළුවන් නම් ලොකු වෙලාවක් නෙවෙයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි ආදී වශයෙන් මේ අනිත්‍යතාවය, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිත්‍යතාවය අඩුම වශයෙන් දවසට විනාඩි 2ක් ඔබට කරන්න පුළුවන් නම් ඒකෙන් ඊටාම පැහැදිලි ලෙස සඳහන් වෙනවා ඔබේ සුගතිය ඔබට තීරණය කරන්න පුළුවන් කියන කාරණය. වෙනත් කෙනෙක්ගේ මත ඔබ යැපෙන්නට ඕනේ.
අපට මේ ස්ථාවරත්වය අපේ ජීවිතේ දමාගෙන නොතිබ්බොත් මොකද වෙන්නේ? අපි හුඟක් වයසට ගිහිල්ලා මිය ගියොත් අපි කායිකව දුර්වල වෙනවත් එක්කම මානසිකව දුර්වල වෙනවා. ඒ මානසිකව දුර්වල වෙනකොට ඇතැම් විට අපට සසරේදී මුණ ගැහිච්ච දුර්වල ආත්ම භාවලය ඇවිල්ලා අපට ලං වෙලා අපිව මානසිකව ඒගොල්ලන් යටපත් කරගන්නවා. ඒ අයගේ ලෝක වලට අපිව ගන්නවා. මෙන්න මේක කුසලයෙන් දුර්වල බොහෝ දෙනාට අවසාන කාලේ වෙන දෙයක්. අන්න එහෙම නොවන්නට නම් තමන් උපරිම ලෙස කුසලයේ තුල ඉන්නට ඕනේ. එහෙම නැති වුණොත් ඇතැම් විට තමන් දුගතිගාමී වෙන්න පුළුවන්. උනාට පස්සේ ඇතැම් විට ජීවත් වෙලා ඉන්නට කරදර ඊට පස්සේ. ඇයි ගෙදරින් යවා ගන්න අමාරු ඊට පස්සේ. මිය ගියාට පස්සෙත් ගෙදරමයි ඉන්නේ. දැන් ජීවත් වෙන කාලේ ඔබ ගෙදර ඉන්නවට අනිත් අය සන්තෝෂයිනේ. හැබැයි මිය ගියාට පස්සේ අහන්න බලන්න මිය ගියාට පස්සෙත් මං ගෙදරම ඉන්නද කියලා. ඔය දැන් ආදරය කරන අය කිසිම කෙනෙක් පිනුතුනේ එදාට කැමති නැහැ. මිය ගියාට පස්සෙත් ඔබ ගෙදරම ඉන්නට එයා කැමති නැහැ. ගෙදරම ඉන්නට නේ ඔබ හීනෙන්වත් නොපෙනෙනවා නම් කැමති ඒ කට්ටිය. මිය ගියාට පස්සේ හීනෙන් පෙනුනත් බය වෙනවා පින් ඕන වෙලයි කියලා. යථාර්ථය මේක පිනුතුනේ අපි කොච්චර කිව්වත් මේක තමයි යථාර්ථය. ඒ නිසා මේක කලින්ම තේරුම් අරන් ඉන්න. අනිත් අයට බැනලා වැඩක් නැහැ. ඔබත් එහෙම තමයි ඔබේ මියගේ ඥාතින් ගැන කටයුතු කරන්නේ. මේක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒ නිසා මේ යථාර්ථයට මුහුණ දෙන්න ඕන. මේක තමයි යථාර්ථය. ඔබ කොච්චර දරුවන්ට සල්ලි භාගිතුරු කරලා තිබුණත්, දරුවන්ට ඔබ කොච්චර උගන්වලා තිබුණත්, ඔබ මිය ගියාට පස්සේ ඔබට මේ කරන සැලකිල්ල කරන්න ඒ ඇයි සූදානම් නැහැ. වැඩිමුණොත් ඔබට පින්කමක් කරලා පින් අනුමෝදන් කරයි. ඒකත් ඇතැම්මට හොඳම අදහසින් කරන අවස්ථා අඩුයි. ධර්මයේ හොඳට දන්න කළගුණ දන්න දරුවෝ තමයි එහෙම හැංගීමෙම කරන්නේ. එහෙම නැති අය ඇතැම්මට ලෝකාපවාදයෙන් බේරෙන්න නැත්නම් මියගිය කෙනා ඇවිල්ලා කරදර කරයි. ඒ වගේ ආකල්පකින් තමයි ඒ යුතුයකමත් කරන්නේ. ඉතින් මේ ඊටාම සරල කාරණයක් දේශනා කළේ පින්නතුනි මෙන්න මේ විදිහට තමන්ගේ සුගතිය තමන් හදාගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. මෙන්න මෙතෙන්ට එනකන් අපි මේ සඳහන් කරේ බුදුදහමේ එන ලෞකික කුසලය. නැත්තම් ලෝකයේ තුල ඉඳගෙන අපි කොහොමද යහපත කරන්නේ? ලෝකයේ තුල ඉඳගෙන අපි නැවත සුගතියට යන්නේ කොහොමද කියන කාරණේයි මෙතන දක්වා අපි සඳහන් කළේ. මේ කියන කාරණාවට ඕනම ධර්ම දේශනාවකදී අහගන්න පුළුවන්. බුදුදහමෙන් විතරක් නෙවෙයි දැන් වෙනත් සත්පුරුෂ ආගම්වලත් මේ වගේ කාරණා සඳහන් කරනවා. නමුත් ඒ ලෞකික සත්‍ය සම්මුති සත්‍ය ඉක්මවා ගිහිපෝ සුවිශේෂී කාරණයක් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා. අන්න ඒ කාරණා ටික තමයි දැන් මෙතන ඉඳන් සඳහන් කරන්නේ. දැන් මෙතන ඉඳන් හුඟක් අවධානයෙන් අහගන්න වෙනවා. නැත්තම් ඔබ හැරෙන මෙතෙන්දී. මෙතන ඉඳන් ඊටාම අවධානයෙන් මාත් එක්කම ඉන්න ඕන. නැත්තම් අතහැරෙන ඔබ වෙයි. පින්නතුනි මෙතන ඉඳන් කාරණා ටික තමයි වැදගත්ම කාරණා ටික. බුදුහාමුදුරු දේශනා කරනවා. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්‍රමං අරියං සට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං. දුකට හේතුව දුක නැති කිරීම, ඒ නැති කිරීමේ මාවත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ හතර චතුරාර්ය සත්‍ය. ඒතං කෝ සරණං khemං ඒතං සරණමුත්තමං. මේක තමයි උතුම්ම සරණ. මීට වඩා උසස් සරණක් නැහැ. ඒතං සරණ මාගම්ම, මේ සරණට පැමිණිලා සබ්බ දුක්ඛා පමුඤ්චති, සියලුම දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි පින්නතනි. අනිත් ආගම්වල මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කියන්නේ. එහෙම සම්මුති සත්‍ය තුළ විස්තරයකුත් බුදුදහමෙන් දැක්වෙනවා. හැබැයි ඊටත් වඩා වැදගත් කාරණයක් බුදුදහමෙන් කියනවා. අපට මේ වර්තමානයේ තුලදීම Taman ධර්මයේ දන්නවා නම් Tamanට තීරණය කරන්න පුළුවන් ඔබ ඉන්නේ කාම භූමියේද, රූප භූමියේද, අරූප භූමියේද, ලෝකෝත්තර භූමියේද කියලා. ඔබ කාම ලෝකයේ අද මේ විදිහට භෞතික දේවල් මත යැපෙනවා නම් ඔබ කාම භූමිය තුල ඉන්නේ.
ඔබ යම්කිසි විදියක මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය, බුදුගුණ ආදී සමත කමඨහනක් වඩලා සමතය තුළ ඔබ හිත දිනු කරගත්තා නම් ඔබ ඉන්නේ රූපාවචර මානසිකත්වයේ තුල. ඒ රූපාවචරත්වයට ඉක්මවලා ආකාශය අනන්තයි, විඥානය අනන්තයි, කිසිවක් නැත, කිසිවක් ඇත්තේ නැත ආදී වශයෙන් තවත් ඉහළට මානසිකත්වයේ දිනු කරන්න පුළුවන්. ඒකට කියන්නේ අරූපාවචර භූමිය කියලා. තවත් පැත්තකට යම් කෙනෙක් මේ මොහොතේ සිදුවන අනිත්‍යතාවය, මේ හිත හැම වෙලාවෙම සිටවිල්ලක් හටගෙන නිරුද්ධ වෙනවා කියන දකින ප්‍රඥාව තුළ හිටියොත් අර තුන් භූමියම ඉක්මවලා ලෝකෝත්තර භූමියටපත් වෙන්න පුළුවන්. ඒක මරණයෙන් පස්සේ නෙවෙයි, මේ ජීවිත කාලය තුළදීමපත් වෙන්න පුළුවන් දෙයක්. වෙනත් ආගම්වල විමුක්තිය, ස්වර්ගය, මෝක්ෂය පනවල තියෙන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ ජීවිත කාලයේ මේ தත්ත්වයට ලං වෙන්න පුළුවන්. ඔබ දන්නවා අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ අසිත කාලදේවල කියන බ්‍රාහ්මණයා දවල් කාලේ මනුස්ස ලෝකේ කෑම කාලා හවසට දිවා විහරණය කරන බ්‍රහ්ම ලෝකෙට යනවා 이르දි වලින්. එහෙම භෞතික වශයෙන් යන්නත් පුළුවන් ඕනනම් අනිත් පැත්තෙන් මානසික බ්‍රහ්මතලයේ තමන්ගේ හිත තියාගෙන ඉන්නත් පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුගේ මානසිකත්වයට අපේ හිත දිනු කරන්නත් පුළුවන් වාතාවරණය බුදුදහම තුළ අපට දේශනා කළා. අපිට මේ විදිහට හිත දිනු කරගන්න පුළුවන් නම් හරියට අර මඩ වතුර තියෙන විලෙහි හටගන්න නෙළුමක් ඒ මලෙන් වතුරෙන් නික්මිලා ඉහළට ගිහිල්ලා ලස්සනට පිවිතුරුව සුවඳවත් තියෙන වගේ මේ කාමක ලෝකෙ හිටියත්, පෘථග්ජන ලෝකයේ ඔබ භෞතික ශරීරයෙන් ස්පර්ශ කරගෙන හිටියත් මනසින් ඔබට පුළුවන් පිවිතුරු කෙනෙක් වගේ, නික්ලේශී කෙනෙක් වගේ ජීවත් වෙන්නට. අපි ඊළඟට බලමු පින්තුනි මේ දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග කියන මේ හතරේ ලක්ෂණ මොනවද කියලා. මේ පින්තුනුන් බොහෝ විට මේ කාරණා හතර අහලා තියෙනව නේද? දහම් පාසල යන කාලේ ඉඳන්ම චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහුවතින් අපි කටපාඩම් කරලා තියෙනනේ. පිළිවෙලින් කියන්න පුළුවන් අපට. ආර්ය අෂ්ටාංගික මාර්ගය මොනවද කියලා අහුවත් අටම පිළිවෙලින් ඉහළට පහළට අපට කියන්න පුළුවන්. නමුත් පින්තුනි මේ දැනුමයි අවබෝධය කියන දෙකක්. ඒ කරුණ වශයෙන් පාඩම් කරන දේ සහ ඒකේ අර්ථය මීනින් එක කියන එක දෙකක්. කරුණ ටික අපට ලිස්ට් හැටියට තියෙනවා, වට්ටෝරු හැටියට තියෙනවා දවස් දෙකෙන් පාඩම් කරගන්න පුළුවන්. බුදුදහමේ තියෙන ඔක්කොම මූලික ඉගැන්වීම් ටික සතියකින් අපට ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. රහතන් වහන්සේලාගේ අත්දැකීම් ටික අපදාන පාළිය, ඒ වගේම තේරගාථා, තේරිගාථා, උදාන පාළිය. මෙන්න මේ පොත් 3-4 කියවුවොත් අපට රහතන් වහන්සේලා ජීවත් වෙන ක්‍රමයක් තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන තමන් සෝවාන් කෙනෙක්, අනාගාමී කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතලා ජීවත් වෙන්න පුළුවන්. මාර්ගඵල ලබන්න ලේසිම ක්‍රමය ඒක. මොකද්ද? ඔබ සෝවාන් වෙන කැමති නම් සෝවාන් වෙන ලේසිම ක්‍රමය තමයි ඔබ සෝවාන් කියලා හිතාගන්න. එතකොට සෝවාන් වෙනවා. ඔබ අනාගාමී වෙන කැමති නම් අනාගාමී කියලා හිතාගන්න. ඒ වෙලෙන් ඉඳන් අනාගාමී ඔබ. හැබැයි ගෙදර ඇයත් එක්ක රණ්ඩු වෙන කෙනෙක් අඩුවන්නේ නැහැ. සක්කාය දිට්ඨියත් අඩුවන්නේ නැහැ. ඔබ රහතන් වහන්සේ කියලා හිතන්නපත් වෙන කැමති නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතාගන්න. හරියම ඉක්මනට රහත් වෙන්න පුළුවන්. මේක තමයි පහසුම ක්‍රමය. වර්තමානයේ සමහර තැන්වල මේ වගේ ක්‍රමයකට මාර්ගඵල දෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වෙනතුනි ඒකෙන් නෙවෙයි ධර්මයේ තේරුම් ගන්න. ධර්මයේ තේරුම් ගන්නේ රිසල්ට් එක කියන ආකාරයෙන් නෙවෙයි. ඒ රිසල්ට් එකට යන විදිය මාවත යා මාර්ගය කොහොමද කියන එකෙන් තමයි තේරුම් ගන්න. ඒක ඊටාම බුද්ධිමත් අපි තේරුම් ගන්නට ඕන. එහෙම නොවුනොතින් පින්නොතින් අපි මුලාවටපත් වෙනවා. අද අපි මේ ඉගෙන ගන්න කාරණා හරියට Taman තේරුම් ගත්තොත් යම්කිසි ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කියලා කෙනෙක් දෙයක් විස්තර කරත් ඔබට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ දහම් මගද කියන්නේ වෙනත් දෙයක්ද කියන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. අන්නේ හැකියාව ඇති කරන්නයි අපි විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව ඉලක්ක කරගෙන තියෙන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය,
නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. පින්වත්නි, ලෝකේ දුක කියලා එකක් තියෙනවා. දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා. සමුදය සත්‍ය කියලා තවත් එකක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා තව එකක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා. මෙන්න මේ වෙනස ඊටාම පැහැදිලිව දැනගන්නට ඕන. දුක කියන එක සාමාන්‍ය ලෝකයේ මිනිස්සු දුක කියලා කියන දේවල්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි, ජරාපි දුක්ඛ, ලෙඩවීම දුකයි, ව්‍යාධිපි දුක්ඛෝ, මහලු වීම දුකයි, මරණම්පි දුක්ඛං, මරණීය දුකයි, අපේ සංපයෝගෝ දුක්ඛෝ, අප්‍රියං හා එක්වීම දුකයි, පියෙහි සංපයෝගෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, ප්‍රියයත් එක්ක වෙන්වීම දුකයි. මෙන්න මේ වගේ දුක් ටික පින්නොත්නි සාමාන්‍ය දුක විදියටයි ලෝකෙ විස්තර කරන්නේ. මේ කාරණා ටික සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන්නේ මීට වඩා ගැඹුරු දෙයක්. ඒ තමයි දුක්ඛ සත්‍ය කියන දේ. දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. ලෝකයේ තියෙන දුක කියන එකත් දුක්ඛ සත්‍ය තුලමයි තියෙන්නේ. හැබැයි දුක්ඛ සත්‍ය කියන එක ඊට වඩා ගැඹුරු දෙයක්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන කලින්ම ලෙඩවීම, මහලු වීම, මරණය කියන මේ කාරණා දැනගත්තා. එදා ඡන්නමතියත් එක්ක උයනට යන වෙලාවේදී මේ කාරණා තමයි දැනගත්තේ. ඒ කාරණා දැනගෙන සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි කියලා. මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණායි කියලා. එහෙනම් අර දැනගත්තු ලෙඩවීම, මහලු වීමයි මරණයයි එක්ක අර අවබෝධ කරගත්තු එක දෙක සමාන වෙන්න බෑ. ඊට වඩා ගැඹුරු දෙයක් දේශනා කරේ. පින්නතුනි, දුක්ඛ සත්‍ය කියන එක ගැඹුරට ගියාම අභිධර්ම පිටකයේ යමක අපකරන ඊටාම පැහැදිලිව දැක්වෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. ඔබට ආදාත් පත්‍රිකාවක් ලැබෙනවා. ඒකෙත් ඒ කරුණු පැහැදිලිව විස්තර වෙනවා. ඔබට තවදුරටත් කියවලා පස්සේ තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි, දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට, දිවෙන් රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට, හිතට අරමුණක් එනකොට ඒ මුල්ම අත්දැකීමේ ස්වභාවය හඳුනා ගන්නා වූ මුල්ම අවස්ථාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. නමුත් පින්නතුනි, දැන් අපි හිතන්නේ දැන් මේ මට පේන මුල්ම අවස්ථාව. දැන් ඔබ මට ඔබේ ඇසින් මාව පේනවනම් ඒ පේන මුල්ම අවස්ථාව මේකයි කියලා ඔබට හිතෙන්නේ නේ. නමුත් ඔබ මේ පේන්නේ හාමුදුරු කෙනෙක්. අඩු ගන්න මේ සිවුරක් කියලා හරි මේ පාටයි කියලා හඳුනා ගන්නකොට ඒ මුල් අවස්ථාව නෙවෙයි. ඊට පස්සේ ඔබ අතීත අත්දැකීම් එකට මිශ්‍ර කළා ඔබ දෙවණියට ඔබේ හිතින් ගොඩනගා ගන්න දෙයි ඔබ දැන් මේ හඳුනා ගන්න. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපට අතීත කර්ම විපාක විදියට, අතීතයේ ප්‍රතිඵල විදියට මේ මොහොතේ ලැබෙන අත්දැකීමටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ හට ගන්නා වූ ස්වභාවය ඊටාම ඉක්මනින් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන නැවත අපේ තියෙන අත්දැකීම් අනුව අපි ඒ ගැන හිතලා අලුත් සංකල්පයක් ගොඩනගා ගන්නවා. දැන් මහත්තයා තමන්ගේ පුතා දිහා බලනකොට ඇහැට දිහා බලන මේ පුතා කියලා හිතා ගන්නවා. ඒ හිතාගන්න එක පළමු අත්දැකීම නෙවෙයි, දෙවෙනි අත්දැකීම. පුතා නෙවෙයි අඩු ගන්න මෙතන තියෙන සතර මහා භූත රූප කියලා හරි හඳුනාගත්තොත් ඒ හඳුනාගන්නේ දෙවෙනි අත්දැකීමමයි. පළවෙනි අවස්ථාවට එන්නේ වර්ණ රූපේ විතරයි. ඒ වර්ණ රූපේ පුතේ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නැහැ. අඩු ගන්න සතර මහා භූත රූපවත් නැහැ, වර්ණ මාත්‍රේ විතරයි තියෙන්නේ. ඒ ගැන නැවත අපි දෙවෙනි වතාවට අපි අවිද්‍යාවෙන් හිතලා ඊට පස්සේ අපි හිතනවා මේ තියෙන්නේ පුතා, මේ ඉන්නේ අම්මා, මේ ආදි වශයෙන් අපි තමන්ගේ අත්දැකීම් එක්ක මිශ්‍ර කරගෙන ඒ රූපය තුළ හිත බැස ගන්නවා අපි. ඒ බැසගත්තට පස්සේ
අපි ඒකේ අනිත්‍යතාවය බැලුවත්, අපි ඒක වෙනස් වෙනවා කියලා බැලුවත්, ඇත්තටම අපි ඉන්නේ සාමුජ්‍ය සත්‍ය තුල, නිවන් මාගේ නෙවෙයි. අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා කණ්ණාඩියේ රූපයක් තියෙනවා කියලා හිතාගෙන අනේ මේ රූපය කැඩෙනවා බිඳෙනවා කියලා අපි කොච්චර වාර ගාණක් හිතුවත් අපේ අවිද්‍යාව, අපේ තෘෂ්ණාව දුරු වෙන්නේ නැහැ. ඇයි? අපි හිතන්නේ රූපය බාහිර තියෙයි කියලා. කණ්ණාඩිය කුඩු කරත් අපි හිතන්නේ මේක එහෙනම් වෙන තැනකට ගියා කියලා. අපි එහෙම තමයි අද හිතන්නේ. අපේ අම්මා තාත්තා දෙන්න කොහොම බලාගෙන ඉන්න ඔය දිහා. එයා ඉන්නකන් සලකනවා. මරුණට පස්සෙත් අපි හිතන්නේ එයා ඉන්නවා කියලා ලෝකෙ කොහේ හරි. අර කණ්ණාඩිය කැඩුනට පින්නතුනි අපේ ලෝකෙන් ඒව නිරුද්ධ වෙලා නැහැ. ඒ ලෝකෙ තුල අපි තාමත් ඉන්නවා. ඒ ඉන්න අයම තමයි අපට රාත්‍රී කාලෙදි සිහිනෙන් පේන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙච්ච දේම තමයි අපට සිහිනෙදි පේන්නේ. අපට සිහිනෙන්වත් පේනවද? ඔබ නිතරම යන කණ්ණාඩියේ ඉන්න කෙනා ඔබට බැන්නයි කියලා හරි ඒ කණ්ණාඩියෙන් පෙනිච්ච දේට හානියක් වෙලා කියලා හරි ඔබට හීනෙන් පේනවද? ඔබට කවදාත් හීනෙන් පේන්නේ නැහැ. ඇයි? මේ ප්‍රകൃති ලෝකයේ ඔබේ කවදාවත් ඒක ඔබේ හීනවල නැහැ. යටිහිතේ කවදාවත් නැහැ. ඔබ කණ්ණාඩියක ළඟට යනවා නම් ඒ යන රූපේ ඉතුරු වෙනවා කියලා කණ්ණාඩිය ඔබ ආවට පස්සේ ඔබ ආදත් මෙහෙ එනකොටත් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා න්යාවෙනේ. ඒ ගිහිල්ලා ආපු කණ්ණාඩිය ඔබේ රූපය පොඩ්ඩක් හරි ඉතුරු වෙනවා කියලා ඔබේ හිතේ කොතනකවත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඔබට හීනකින්වත් ඒකට අනුතරක් වෙනවා කියනක ඔබට පේන්නේ නැහැ. නමුත් ඔබේ ළඟම ඥාතිවරයෙක් වශයෙන් ඉඳලා මේ ගිහපු කෙනාට මොකද ස්වභාවය? ඒ කෙනා තාම ඔබේ ලෝකේ ඉන්නවා. ඒ ඉන්න කෙනා තමයි රාත්‍රී කාලේදී ඔබට හීනෙදි පේන්නේ. රාත්‍රියේදී හීනේ පේනකොට ඒ කට්ටිය මිය ගිහිල්ලා නැහැ. ඒ කට්ටිය මුණ ගැහෙනවා. පොඩි කාලේ නම් ඔබට මුණ ගැහිච්ච ඔක්කොම ටිකේ සිහිනේදී යාළුවෝ විදිහට නැවත මුණ ගැහෙනවා. ඒ දේම තමයි පින්නතුනි. ඔබ මේ ජීවිත කාලේ ඕනම වෙලාවක ඒ මිය ගිහපු කෙනෙක් සිහි කරවතින් විශේෂයෙන් මරණාසන්න මොහොතේ ඔබේ ඒ ගැන හිතේ හැඟීමක් තිබුණොත් ඔබට ඒ තැනත්තා ඉන්න ලෝකයට ඔබේ කර්මයට අනුරූපව ඔබට යන්න සුදුසුකම් ටික ඔබ තියාගෙන ඉන්නේ. ඇත්තටම පින්නතුනේ නිසා තමයි අපි මේ සසර බොහෝ කාලයක් අපේ ආපු අම්මල තාත්තල දරුවෝ ඥාතීන් බොහෝ දෙනෙක් එකම පිරිස තමයි මේ දිගටම ආවේ. ඒගොල්ලන් මිය ගියත් අපේ ආධ්‍යාත්මික ලෝකයේ තුල ඒගොල්ලන් සැබෑ වීරයන් ඒගොල්ලන් ජීවත් වෙනවා. මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. එතකොට ඇසට රූපයක් ගැටෙනකොටම ඒ ඇතිවන මුල්ම අත්දැකීම සාමාන්‍ය කෙනාටත් ඒක ලක්ෂණයයි. සීක පුද්ගලයාටත් රහතන් වහන්සේලාටත් හැමදෙනාම එකම ප්‍රමාණයෙන් තමයි මුල්ම අත්දැකීම ලැබෙන්නේ. නමුත් අපි පෘථග්ජන හැටියට නැත්නම් සීක අය හැටියට අපේ හිතේ අනුසය, අවිද්‍යානුසය, ditthyaනුසය, රාගානුසය, පටිඝානුසය මේ අනුසය ධර්ම සහිතව අපි ඒ දෙස බලන නිසා අපට ඒක බැලුවට පස්සේ ක්ෂණිකව ඊට පස්සේ අපි බලපු දේ ගැන, අහපු දේ ගැන, හිතපු දේ ගැන අපට රූප නිර්මාණය වෙනවා. අන්න ඒ නිර්මාණය වෙන දේ තුලින් Taman දුකටපත් වෙනවා නම් අන්නේ දුකටපත් වීමට දුක කියලා කියනවා. දරුව නිසා දරුව ලෙඩ වෙනකොට, දරුව විභාගයක් අසමත් වෙනකොට ඔබට දුකක් එනවා නම් එන්නේ ඇයි? දුකක් එනවා නම් දුකක් එන්නේ අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියපු විදිහට අර නිරුද්ධ වෙච්ච අත්දැකීම ඇති දෙයක් හැටියට මේ මගේ පුතා, මේ මගේ දුව, මේ මගේ අම්මා ආදී වශයෙන් තමන්ගේ අත්දැකීම අරගෙන ඉන්න නිසායි තමන්ට මේ දුක හටගන්නේ. මේ භූමිය තමන් සකස් කරගෙන ඉන්නේ. රාග ద్వේෂ පතිත වෙන්න ඕන පසුබිම අපි සකස් කරගෙන ඉන්නේ. අපි කියමු ගහක් තියෙනවා. ඒ ගහ ළඟ වතුරක් හරි භූමියක් හරි තියෙනවා.
සූර්යාලෝකයක් වැටිලා තියෙනවා. එතකොට අර ගසේ සෙවණැල්ල බිම පතිත වෙනවා. ඇතැම් විට රාත්‍රී කාලයේහි ආලෝකය නැහැ. ඒ නිසා සෙවණැල්ල අපට පේන්නේ නැහැ. නමුත් සෙවණැල්ල පතිත වෙන්න භූමිය තියෙනවා. ඕනම වෙලාවක කොයි ඉර පායන්න පුළුවන්, නැත්නම් ලොකු ලයිට් එකක් දාන්න පුළුවන්. ඒ වෙලාවේදී අර සෙවණැල්ල අපට පේනවා. අපිත් ඒ වගේ. අද තමන්ගේ දරුවට තමන් ආසා නැහැ කියලා ඉන්නවා. ඔබේ මියගේ අම්මට තාත්තට කිසිම ආසාවක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒ අර සූර්යාලෝකේ නැති වෙලා වගේ. තෘෂ්ණාව පතිත වෙන භූමිය ඔබ තියාගෙන ඉන්නේ. ඕන වෙලාවක ලයිට් එක ෆ්ලෑෂ් කරපු ගමන්ම ඔන්න තමන්ට ක්ලේශ ටික එනවා. අද ඔබේ දරුවාට මුකුත් ආදරයක් නැහැ. මම මධ්‍යස්ථවයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නවනේ. හැබැයි දරුවෝ විභාගය අසමත් වුණොත් වෙන ළමෙක් වෙලා ගහලා ගියොත් ඔන්න එතකොට බලන්න පුළුවන් තමන්ගේ අර ලයිට් එක ඕෆ් වෙලා තිබෙච්ච සෙවණැල්ල වැටෙන තැන තමන්ට බලා ගන්න පුළුවන්. අද බොහෝම සාන්තුවරු වගේ ඉන්නවා. බුදුදහමෙන් කරන්නේ ලයිට් එක ඕෆ් කරන එක නෙවෙයි. වෙනත් ආගම්වල කිව්වේ මොකද්ද? ඇසෙන් රූප නොබලින්න, කනෙන් ශබ්ද නොහස ඉන්න. එතකොට කෙලෙස් නිවෙනවා, ඉන්ද්‍රිය සංවර වෙනවා කියනවා. ඒ කියන්නේ ලයිට් එක ඕෆ් කරන්න කියනවා. බුදුදහමෙන් කියන්නේ ලයිට් එක ඕෆ් කරන්න කියලා නෙවෙයි. බුදුදහමෙන් මොකද්ද කියන්නේ? බුදුදහමෙන් කියන්නේ ගහ කවන එකක් නෙවෙයි. ගහේ සෙවණැල්ල වැටෙන තියෙන භූමිය අයින් කරන්න කියලා කියන්නේ. බිත්තියක් හරි, පොළව හරි, වතුර හරි යන ඒක අයින් කරන්න කියලා කියන්නේ. ගහේ සෙවණැල්ල පතිත වෙන්න පුළුවන් භූමිය අයින් කරොත් ලයිට් එක තිබ්බත් එකයි, නැති වුණත් එකයි. එයාගේ තෘෂ්ණාව බැස ගන්න තැනක් නැහැ. අන්න ඒ වගේම තමයි අපි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිය විදියට මේ ඇසෙන් පේන රූප, කනෙන් අහන ශබ්ද ආදියට අපි තියෙන බැඳීම, අවිද්‍යාවෙන් බැඳෙන ගතිය නැති කරවතින් අපිට රූප බැලුවත් නැති වුණත් අපේ හිත කෙලෙස් වල පතිත වෙන්නේ නැහැ. අපිට ඒ ඇසුරු කරන්නත් පුළුවන්. අපිට අපේ දරුවන්ට සලකන්නත් පුළුවන්. අම්මට තාත්තට උදව් කරන්නත් පුළුවන්. රැකියාව කරන්නත් පුළුවන්. තව ඕනම උපාධියක් ලබන්නත් පුළුවන්. පින්තුනේ රහතන් වහන්සේලා ඔබ විශ්වාස කරනවද? රහතන් වහන්සේලාට සාමාන්‍යයෙන් අපි කියන කටකිච්ච කියලානේ. ඕහිත බාර අනුපද සදත්ත පරික්කින බව සංයෝජන කියලා අපි කියන්නේ. ඔක්කොම කටයුතු කළ ඉවරයි කියලා කියන්නේ. ඒ කෙලෙස් නැති කිරීම සඳහා කළ යුතු කාරණා ටික ඉවර කළා කියලා කියන්නේ. එහෙම රහතන් වහන්සේ කෙනෙක් වුණත් උන්වහන්සේ හිතනවා නම් තව මට ලෝකෙට වැඩිපුර සේවයක් කරන්න ඕන කියලා. අර සාමාන්‍ය ස්වභාවයෙන් රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ ඇතැම් විට ධ්‍යාන අභිඥාතාව දිනු කරන්න පුළුවන්. ඒ වගේම ත්‍රිපිටකයේ පොත් පාඩම් නැත්නම් පාඩම් කරන්න පුළුවන්. මිහිඳු හාමුදුර ලංකාවට එන කලින් රහතන් වහන්සේ කෙනෙක් විදිහට ලංකාවේ උපභාෂා අධ්‍යයනය කළා. ත්‍රිපිටකයේ අටුවාත් එක කටපාඩම් කළා. ඒක සාමාන්‍ය කෙනෙකුට අර ඉක්මනින් කරන්න පුළුවන්. හිත පිරිසිදු නිසා, සතිය දිනු කරපු නිසා ඒ පැත්තෙන් ඕන ලෝකයට සේවය කිරීමේ කරුණාධ්‍යාසයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ කටයුතු තවදුරටත්. හැබැයි ඒක කරන්නේ කිසිවිටකත් තෘෂ්ණා දෘෂ්ටි මාන සහිතව නෙවෙයි. ලෝකෙට පිහිටීමේ දැඩි කරුණාධ්‍යාසයෙන් තව දුරටත් ලෝකෙ වෙනුවෙන් පෙනී සිටිනවා. පින්නතුනි අපට කෙලෙස් අඩු වුණා කියලා අපි අද කරන කටයුතු අඩු කරන්නේ බය වෙන්න එපා. දරුවන්ට නොසලක ඉඳී රැකියාවට යන එකක් නෑ. ගෙදර ටිකක් පොඩියට හදාවි. වාහනේ දැන්න තියෙන එකට වඩා බාල නිකන් වාහනයක් ගනි අඩු ගානක එකක්. එහෙම කියලා බය වෙන්න දෙයක් නෑ. ඔබ දන්නවද පින්නතුනි ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු රුවන්වැලි සෑය, මිරිසවැටිය, ලෝවාමා ප්‍රාසාදය මේ මහා නිර්මාණ වලට සැලසුම් හැදුවේ කවුද? උපදෙස් දුන්නේ කවුද? රහතන් වහන්සේලා. සාමාන්‍ය මිනිස්සෙක් ලෝකයේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතාගෙන ඉන්න කෙනා ගොඩනැගිල්ලක් හැදුවොත් එක්ක අවුරුදු 100යි වැඩිම 200යි නැත්තම් 500ක ගැරන්ටියක් තියෙනවා.
නමුත් රහතන් වහන්සේලාගේ නිර්මාණවල වගකීම ගැරන්ටි කොච්චර කාලයකටද? අඩුම ගානේ අවුරුදු 1000ක්වත් අඛණ්ඩව යන විදියට ඒවට සැලසුම් හැදුවා. ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරද්දී ලංකාවේ කවුද ජයශ්‍රී මහා බෝධිය රෝපණය කළේ? ලංකාවේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ මහමෙවුනා වුණේ තියෙන ජයශ්‍රී මහා බෝධිය කාගේ අතින්ද රෝපණය කළේ? දේවානම්පියතිස්ස රජතුමා ධම්මකොළ පටුනේ ඉඳගෙන හිසින් අරගෙන ආවා. නමුත් ඒක රෝපණය කරේ අප්‍රකට සාමාන්‍ය පුද්ගලයෙකු අතින් තමයි රෝපණය කෙරුවේ. ඇයි? රහතන් වහන්සේලගේ මඟ පෙන්වීමම කලේ ඇයි? බැරි වෙලාවත් රජතුමා අතින් රෝපණය කළා නම් ඊට පස්සේ රජකමට එන්නේ රජතුමාට විරුද්ධ කෙනෙක් නම් රජතුමාගේ තියෙන අමනාපය නිසා බෝධියට හානියක් කරනවා. ඒක එහෙම්ම කළ ඉන්දියාවේ ජයශ්‍රී මහා බෝධියට. අශෝක රජතුමා හුඟක් සැලකුවා. අශෝක රජතුමාට අකමැති කෙනෙක්, ඒකට අකමැති කෙනෙක් බෝධියට හානි කළා. නමුත් ලංකාවට එහෙම දෙයක් වුණේ නැහැ. බලන්න පිනුතුනි කොයිතරම් දුරදිග බලලද වැඩ කරන්නේ. වර්තමානයේ නම් කොහොම වේද? දන්නෝනේ වෙන දෙන්නේ. දැන් ඉන්න කෙනෙක් රෝපණය කළා බෝඩ් එකක් ගහයි ගල් අකුරෙන්ම ගල් පුර නම් ඉතුරු වෙයි බෝධිය නම් ඉතුරු වෙන එකක් නෑ. නමුත් වෙනතුනි බලන්න කොයිතරම් දුර දැක්මකින් වැඩ කරපු જાතියක්ද අපි. ඒක ලැබුණේ පිනතුනි නිකන් නෙවෙයි මේ ධර්මයේ තුලින්. ඒ නිසා ධර්මයේ දන්න කෙනා ධර්මයේ හැසිරෙන කෙනා සිද්ධ කරන කටයුතු සාමාන්‍ය ලෝකීය කරනට වඩා සාර්ථකයි ජීවිතේ. හිතන්න එපා නිර්වාණ අවබෝධය සඳහා කරන කටයුතු විතරයි කියලා. එයා සාමාන්‍ය gedara dore කටයුතු වල ඉඳන්ම කරන හැම දෙයක්ම ඊටාම බුද්ධිමත්ව කරන්නේ. ටික කාලයක් ගැන හිතලා කරන දෙයක් නෙවෙයි. අවුරුදු ගානකට ආත්මාව ගානකට කැමට කල්ප ගානකට හිතලා තමයි එයා ජීවිතේ වැඩ කරන්නේ. අනිත් ඇයට පිට වෙන්නේ. ඉතින් අපි මේ සඳහන් කළේ දුකයි දුක සත්‍යය කියන කාරණය. එක අංශකින් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය. ඊළඟට දුක්ඛ සත්‍ය කියලා කියනවා ඒ හටගත්තා වූ ස්කන්ධ පංචකය ලෝභ ද්වේෂ දෙකෙන් තොර වෙච්ච අහේතුක වූ ස්කන්ධ පංචකය තුලටම අවිද්‍යාවෙන් බැලීමෙන් හටගන්නා වූ පංච උපාදාන ස්කන්ධය. ඒ තමන් අධ්‍යක්ෂ බෝධියේ බාහිර තියෙයි කියලා ඒ තුල බැස ගැනීම. ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. ඒකටත් දුක්ඛ සත්‍ය කියලා විස්තර කරලා තියෙනවා. ඊළඟට එහෙම තමන් උපාදාන ස්කන්ධ පංචකයක් අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තොත් ඊට පස්සේ තමන්ට ලෙඩවීම, මහලු වීම, මරණ මේ ආදී දුක් ටිකක් එකයි තමන් මේ ලෝකේ ගන්න. ඔබට ඇසට පේන දේ මේ වෙලාවේ පේන බාහිර දෙයක් කියලා ඔබ හිතුවොත් මේ ඉන්නේ මගේ අම්මා, නංගි, තාත්තා, මල්ලි කියලා ඒ ආකල්පෙන් නම් බලන්නේ. ඔබේ එතන තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට ඔබ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. දුක හට ගන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළලා අපට දේශනා කරන්නේ මෙන්න මේ දුක ඇතිවනට හේතු වෙච්ච පදනම දුක්ඛ සත්‍යයි. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මගේ දරුවා නිසා, මගේ අම්මා නිසා මට දුක ඇති වුණා කියලා. නමුත් බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ වැරදි දැක්ම නිසා බාහිර ලෝකයේ තුල අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවෙක් තමා නිර්මාණය කරපු මේ නොදැනීම නිසා තමන්ට දුක හටගත්තා කියන එක. මේකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය. සමුදය කියලා එකක් තියෙනවා. සමුදය කියන්නේ යමකට තියෙන හේතුව කියන එක හට ගැනීම. ඒ වගේම සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. පින්නතුනි සාමාන්‍ය ලෝකයේ දුක්ඛ සමුදය නිකන් සමුදය කියලා හිතන් ඉන්නේ බාහිර දෙයකට තියෙන ආසාව. සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ දරුවෙක් හිටියොත් ආසාව එනවා, වැඩිපුර දේපල තිබුණොත් දුක එනවා, වැඩිපුර තමන්ට පිරිසිහිතියොටින් දුක එනවා කියලා තමයි සාමාන්‍ය ලෝකයා හිතන් ඉන්නේ. ඒ දේවල්ට ආසා කරන නිසා තමන්ට දුක හටගන්නේ කියලා. නමුත් වෙනතින බුදුදහමෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ ඇත්තටම බාහිරට තියෙන ආසාව නෙවෙයි.
මොහොකට තියෙන ආසාවද? අපේ අභ්‍යන්තරයේ තමන්ගේම ජීවිතේ ජීවත් කරවන්න තියෙන ආසාව. නන්දි රාගය කියලා මේකට කියන්නේ. තමන්ගේම අභ්‍යන්තරයට තියෙන ආසාව. අන්නේ ආසාව නිසයි තමන් දරුවට ආසාව. සාමාන්‍යයෙන් අපි කියනවා තමන් දරුවන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පතුරවන කියලා කියන්නේ නේ. නමුත් එහෙම කියලා හිටියා දැන් බලන්න දරුව දඟ කරුවොතින්. මොකද කියන්නේ? ওই දඟ කරගන්න එපා ලෙඩුනොත් මට ඉස්පිරිතාලේ ගන්න රස්තියාදු වෙනවා කියලා කියන්නේ. එතකොට ඇත්තටම දරුවට ආදරේ බව තමයි පෙන්වන්නේ. නමුත් ආදරේ කාටද? මේ තමන්ටයි ආදරේ. දරුව විභාගේ පාස් වුණොත් සතුට වෙනවා. අසමත් වුණොත් කියන්නේ අපේ මොනේ දැලි ගෑවා කියලා. පින්නතුනි ආසාව තියෙන අභ්‍යන්තරයට මේ. එතකොට මෙතෙන්ට මේ ඇතුලේ තියෙන දෙයට අභියෝගයක් වෙනකොට තමන් බාහිරත් එක්ක කිපෙනවා. තමන්ගේ අභ්‍යන්තරයේ දෙයට එකඟව කෙනෙක් ඉන්නවා නම් එයාට හරි ආදරේ. යමෙක් ජීවත් වෙනකන් තමන්ට යා උදව් කරන නිසා එයාට ආදරේ. එයාගේ ළඟම ඉන්නවා. රාත්‍රියේ කාලේ එයාගේ ළඟම ඉන්නවා. ඇතැම් විට යා මිය ගියොත් ඊට පස්සේ යාගේ ළඟ ඉන්නවද? ළඟ ඉන්නවත් එයා ගෙදරවත් තියාගන්න ඉක්මනටම දුරකථනයෙන් කතා කරලා යවනවා. මොනකද ඒ? ඇයි ඊට පස්සේ තමන්ගේ ජීවිතයට මෙයා හානියක්. තමන්ගේ අභ්‍යන්තරයට මෙයාගේ අවශ්‍යයක්. මේකයි පිනුතුනේ යටින් දිවෙන කාරණේ. ඒ අතරේ සුවිශේෂ කාරණා තියෙනවා. ලෝකේ පාලන සුවිශේෂයයි ලෝකෙ වෙනුවෙන් විවිධ විදිහේ පරිත්‍යාගයෙන් කරනවා. ඒව නැහැ කියලා මේ කියන්නේ. හැබැයි ඒකෙත් අවසානයේ හොයාගෙන ගියොතින් අඩු ගානේ තමන් කැප වෙලා ඉන්න. තමන්ගේ දෘෂ්ටියට හරි තමන් කැමතියි. ඇතැම් විට කෙනෙක් සියදි විහානි කරගන්නවා. ඇතැම් විට මරාගෙන මැරෙනවා. අපි හිතන්නේ යාගේ ජීවිතේට පොඩ්ඩක්වත් ආදරේ නැහැ කියලා නේ. එහෙනම් මේ හාමුදුරුවෝ කියන බණ අදාළ නැහැ කියලා හිතේනේ. ඇත්තටම එයා එතෙන්දී ආදරේ මොකටද? තමන් ගත්ත දෘෂ්ටියට. ඒ දෘෂ්ටියට තියෙන කැමැත්ත පින්නතුනි අර අනිත් දෙයකට තියෙන කැමැත්තට වඩා බලවත්. යම් කෙනෙක් දැඩි දෘෂ්ටියක් වෙනඳ ගත්තා නම් ඒ දෘෂ්ටිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය උනත් පරිත්‍යාග කරන්න සූදානම්. එතනක් මූලිය තියෙන තෘෂ්ණාව. පින්නතුනි ditthi ආසව කියන්නේ මේක. මෙන්න මේ විදිහට පින්නතුනි බුදුහාඳුරු හොයාගත්තු දුක්ඛ සමුදය සත්‍ය තමයි. මෙන්න මේ අභ්‍යන්තරයට තියෙන ආසාව. බැරි වෙලාවත් බුදුහාමුදුරු දුකට හේතුව බාහිරින් පැනෙවුවා නම් මොකද්ද වෙන්නේ? එහෙනම් බුදුහාමුදුරන්ට හේතු දෙකක් කියන්න වෙනවා. ආසාවයි ද්වේෂයයි දෙකම කියන්න වෙනවා එහෙනම්. ඒ ද්වේෂින දුක නෙන්නේ. දුකට හේතුව බාහිර දෙයකට තියෙන ආසාව කියලා කිව්වනම් බුදුහාමුදුරන්ට කියන්න වෙනවා එහෙනම් බාහිරට දෙයේ තියෙන අකමැත්ත නිසා දුක හට ගන්නවා කියන ද්වේෂයත් කියන කාරණා දෙකක් කියන්න වෙනවා. නමුත් අද එහෙම කියන්න වෙලා නැහැ. ඇයි ඒ හේතුව එකයි තියෙන්නේ? මොකක්ද ඒක හේතුව? තමන්ට තියෙන නන්දි රාගය, තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව. ඒ එක හේතුවක් කිව්වට පස්සේ ඒකට කැමති දෙයට ආසා කරනවා, ඒකට අකමැති දෙයට එක ගැටෙනවා. නමුත් මුල් එක හේතුව ඇති. මෙන්න මේ ලෝකේ සාමාන්‍ය හිතන් ඉන්නේ බාහිර දේවල්ට තියෙන ආසාවේ දුකට හේතුව කියලා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න ඥානය තමයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? තමන්ගේම අභ්‍යන්තරයට තියෙන ආසාව. ඊළඟට දුක්ඛ නිරෝධ සත්‍ය. දුක නැති කිරීම. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විතරක් නෙවෙයි ඇතැම් විට මුනිවරු ඍෂිවරුත් කියන්නේ බාහිර දෙයට ආසා කරන්න එපා කියලා ඒගොල්ලන් බාහිර දේවල් අයින් කර ගියා. දැන් ඉන්දියාවේ හිටිය ශ්‍රමණ සම්ප්‍රදාය ගෙවල් දොරවල් ටිකක් අත්හැරියා, දරුවෝ ටිකක් අත්හැරියා, තමන්ගේ දේපල ටිකක් අත්හැරියා. අන්තිමට මොකද? ඇඳුම් ටිකක් අත්හැරියා. ඒකත් අත්හැරලා උපන් ඇඳුමේ මේගොල්ලන් මුනිවරු විදියට හිටියා. ඇයි ඒගොල්ලන් හිතුවේ දුක හටගන්නේ මේ බාහිර දේවල් වලින්, බාහිර දේවල් අයින් කරොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. නමුත් බුදුදහම එහෙම කියන්නේ නැහැ. බාහිර දේවල්ට තියෙන ආශාව නැති කළා නම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි නිවන් දකින්න එක හරිම ලේසියි. එක දවසේ නිවන් දකින්න පුළුවන්.
තියෙන ඔක්කොම ටික දන් දීලා කටියට ඔබටත් පුළුවන් අර සත්තු වත්තගෙන සිංහෙක් කියන කුඩුවකට පනින්න. අනේ මගේ ශරීරයත් ආහාරයක් වේවා කියලා. එක දවසේ නිවන් දකින්න පුළුවන්. නමුත් එහෙම සරල දෙයක් නෙවෙයි මේක පින්නතුනි. බුදු දහමෙන් කියන්නේ මෙන්න මේ අභ්‍යන්තරයටම තියෙන ආශාව නැති කරන්න කියලා කියන්නේ. ඒක නැති කරොතින් බඩු භාණ්ඩ ටික තිබෙද්දි මෙයාට රහත් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා රහත් භාවයට පත් වුණේ රජ කෙනෙක් විදියට. රජකමෙන් නිදහස් වෙලා වනගත වෙලා නෙවෙයි රජතුමා නිවන් දැක්කේ. මුලින් සෝවාන් වුණා, පස්සේ සකදාගාමි අනාගාමි වුණා, අවසාන මොහොතේ බුදුහාමුදුරු ධර්ම දේශනා කළා සුද්ධෝදන රජතුමා රහත් වුණා. බඩමුට්ටු අයින් කළ රහත් වෙන්න බෑ පින්නතුනි. බඩමුට්ටු වලින් සම්බන්ධතාව වලින් අයින් වීම නිවන් දකින්න පහසුවක් වෙනවා. හැබැයි ඒක අයින් කරාට කියලා විතරක් නිවන් දකින්න බෑ. තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාව අයින් කරොතින් තමන්ගේ නන්දි රාගය දුරු කිරීම තමයි මොක්ෂය කියලා කියන්නේ. අන්න ඒකයි දුක්ඛ සමුදය සත්‍ය විදිහට බුදුදහමෙන් දේශනා කරන්නේ. තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන්න තමන්ගේම ජීවිතය තුලින් අයින් කර ගැනීම. අන්න ඒකට මාර්ගය හැටියට දේශනා කළේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය. මෙන්න මෙතනත් පින්නතුනේ දෙකක් තියෙනවා. ලෝකයේ මාර්ගය කියලා එකක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා තව එකක් තියෙනවා. මාර්ගය කියලා කියන්නේ ස්වර්ගගාමී මාර්ගයත් මාර්ගයක්. නමුත් ඒක මාර්ග සත්‍යයටයි වෙන්නේ. බ්‍රහ්ම ලෝක යන මාර්ගයත් මාර්ගයක්. නමුත් මාර්ග ආර්ය සත්‍ය නෙවෙයි. ලෝකයේ අනිත්‍යය පෙන්වන මාර්ගය බාහිර දෙයකට යන්න තියෙන මාර්ගයක් කියලා කිරීම. බාහිර ලෝකයක් ඇත කියලා හිතලා ඒ තුල සංවර වීමක් තමයි ලෝකීය මාර්ගය විදිහට කියන්නේ. කෙනෙක් ඉන්නවා මං එයාට බොරු කියන්න හොඳ නැහැ. එයාට හානියක් කරන්න හොඳ නැහැ. කියලා බාහිර ලෝකයේ ඇත කියලා අරගෙන ඒ ගත්තු ලෝකයේ තුල හික්මෙනවා. දැන් වර්තමානයේ ඇතැම් විට අපිත් හිතන් ඉන්නේ එහෙමයි. බාහිර දෙයක් ඉස්තරම තියෙනවා. ඒ දේ කැඩෙනවා බින්දෙනවා. Taman කැමති විදිහට තියෙන්නේ නැහැ. මෙන්න මේකයි මේක තේරුම් ගැනීමයි නිවන් මාර්ගය කියලා හිතන්නේ. ඒක මාර්ගය. නමුත් මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය කියලා කියන්නේ බාහිර කෙනෙක් පේනකොට ඒ පේන සිදුවීමම නුවණින් දැකලා අභ්‍යන්තරයේම සම්මා වාචා කියලා කියන්නේ අභ්‍යන්තරයෙන්ම පුද්ගලෙක් නිර්මාණය නොවන විදිහටම වචනෙන්, කයෙන්, සිතින් සංවර වීම. ඒක ලැබෙන්නේ අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන්. විශේෂයෙන් පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධය සමගයි මේක ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි මාර්ග සත්‍ය කියලා සම්මා දිට්ඨි මම හොඳ දැක්මෙන් ඉන්නවා. සම්මා සංකල්ප මම ඔයාට මෛත්‍රී කරනවා. සම්මා වාචා මම ඔයාට බොරු කියන්නේ නැහැ. සම්මා කම්මන්ත මම ප්‍රාණඝාතය සොරකම් කිරීම මං කරන්නේ ඔයාගේ දේවල් මං හොරකම් කරන්නේ නැහැ කියලා ඒ බාහිර ලෝකේ ඇත කියලා හිතලා ඊට සාපේක්ෂව වඩන මාර්ගයක්. ඒ මාර්ගයත් වැරදීම නැහැ. ඒකෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි නිවනට යන්න බෑ ඒකෙන්. නිවනට යන්න නම් මෙන්න මේ බාහිර පෙනෙන ලෝකයක් නිර්මාණය නොවන විදිහට අභ්‍යන්තරයේම Taman හික්මෙනවා. අන්නේ හික්මීම තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒක වාසය කිරීමේ භූමිය තමයි කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා දේශනා කළේ. අන්නේ භූමිය තුල ඉන්නකොට අපි ටිකෙන් ටික කොහොමද ශරීරයක් හටගන්නේ නැති වෙන්නේ කොහොමද? කොහොමද සිත හටගෙන නිරුද්ධ වෙන්නේ කොහොමද? කොහොමද වේදනා හටගෙන නිරුද්ධ වෙන්නේ? කොහොමද සිතුවිලි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ කියලා තමන්ගේ ජීවිතය හා සම්බන්ධ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ දැනගන්නවා. දැනගන්න විතරක් නෙවෙයි පහ හට ගන්න විදියක් දැනගන්නවා. ඒ හටගෙන ඒක නිරුද්ධ වෙන ආකාරයක් දන්නවා. ඒකේ ආස්වාදයක් දන්නවා. ආදීනවයක් දන්නවා. නිස්සරණයක් දන්නවා. මේක දැනගන්න මොකද්ද වෙන්නේ? එයා බාහිර ලෝකෙ වෙත දුවන ගතිය අඩු වෙනවා. ඒ කියන්නේ ගමන් බිම යන්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. බාහිර ලෝකයේ ඇතේ කියලා දෙයක් හොයාගෙන ඒ තුල යැපෙන ගතිය එන්නම අඩු වෙනවා. අද අපි නිතරම යැපෙන්නේ බාහිර දෙයක් තුල.
තමන්ගේ ඥාතිවරයෙක්, දේපලක්, යම්කිසි උපකරණයක්, වාහනයක් ඒ තුල තමයි නිතරම අපේ හිත බැසගෙන තියෙන්නේ. සම්මුති ලෝකයක තියෙනව නෑ කියන්නේ. ඇත්තටම මේ දේ අපි ගන්න අපේ හිතෙන්. හිතෙන් ඒ මොහොතට එක වෙලාවකට එක දෙයක් විතරයි තමන් ගන්න. ඔබ හිතුවට ඔබට දරුවෝ ඉන්නවා, වාහනයක් තියෙනවා, එංගලන්තේ ඉන්නේ, මට සිටිසන් එක තියෙනවා කියලා මේ හුඟාන් දේවල් හිතෙනවා ඔබනේ. එහෙම හිතනවා නම් අර මෙහි ඉන කුරුල්ලෝ කාකෝ ඒ සතුත් හිතනවනේ මටත් එහෙනම් එංගලන්තේ සිටිසන් තියෙයි කියලා. ගෙදරින් මීයෝ එහෙනම් ඒගොල්ලොත් හිතන්න ඕනේ එහෙනම් මටත් එහෙනම් එංගලන්තේ પાස්පෝර්ට් එකක් තියෙනවා මං හොඳ කෙනෙක්. මං අප්‍රිකාවේ කෙනෙකුට වඩා ලොකු කෙනෙක්. එහෙම කියලා යටත් හිතෙන්න ඕනේ. පින්නතුනි ඔබට පර්මනන්ට් වීසා ගන්න පුළුවන්. හැබැයි ඔබට වීසා එක ඉස්තර වුණාට ජීවිතේ නම් ඉස්තර නැහැ. පින්නතුනි මේ අපි නිර්මාණය කරගත්තු දේවල් සම්පූර්ණයෙන්ම අපේ මනසින් ගොඩනගාගත්තු දේවල්. ඒ එක දෙයක් ගැන එක වෙලාවකට තමන් හිතනවා නම් ඒ හිතන දේ තමයි තමන්ගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ. ඔබ දරුව ගැන හිතනවා නම් ඒ දරුව ගැන හිතන මොහොත තමයි තමන්ගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ. ඒ වෙලාවට අඩු ගන්න ඔබේ මේ භෞතික ශරීරෙවත් නැහැ. ඔබ අම්මා තාත්තා ගැන හිතනවා නම් ඒ හිතන මොහොත තමයි සමස්ත ජීවිතයේ මොහොතේ. එක මොහොතක එක සිතුවිල්ලක විතර අපි ජීවත් වෙන්නේ. එතන ජීවත් වෙනකොට අනිත් කිසිම දෙයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන අපේ ලෝකේ. නමුත් අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. මම මේ හිතියත් මගේ ගෙදරක් තියෙනවා, වාහනයක් තියෙනවා, දරුවෝ තියෙනවා, ඔක්කොම ඉන්නවා කියලා අපි හිතන්නේ. ඉන්නවා කියලා හිතුවට කමන්නේ නැහැ. නමුත් ස්ථිර ලෙසම ඉන්නවා කියලා අපි හිතන්නේ. නමුත් එහෙම නැහැ පින්නතුනි. එක මොහොතක එක සිතුවිල්ලක් විතර අපේ ජීවිතය කියලා කියන්නේ. ගංගාවක් ඔබ කියයි ඇතැමිට මේ ගංගාව හැතැම 10ක් දිගයි, 50ක් දිගයි, හැතැම 1500ක් දිගයි කියලා කියන්න පුළුවන් නේ. ගඟේ දිග කොච්චරද? ගඟේ දිග එක වතුර බිඳුවයි. ඔබ උදේ ඉඳන් හවස වෙනකම් වැස්සයි කියලා කියන්න පුළුවන් නේ. දිගටම එක වතුර බිඳුවද වැස්සේ? ඒ වතුර බිඳුව වැටෙමින් තිබිච්ච එකක් කිය අපි වැස්සක් බවට නිර්මාණය කරේ පෑ ගන්න. ඔබ දුම්හිඳ දියලුම දියැල්ල තාම තියෙනවා හරිම ලස්සනයි. මම මේ පාරක් ගියාම ලංකාවට බලන්න ඕන කියලා හිතයි. ඔබේ හිතෙන් යන කලින් දැකපු දියැල්ල මේ කියලානේ. පින්නතුනේ එක මොහොතෙන් මේ දියවැල නිමාටපත් වෙලා ඔබ දකින්න ඊළඟ මොහොත වෙනත් එක. අපේ සමස්ත ජීවිතයම කියන්නේ ඔබේ දරුවා කියලා කියන්නේත් එහෙමයි. අර දියැල්ල වගේම දෙයක්. ඔබේ ජීවිතය කියන්නේ තර ගංගා වගේ දෙයක්. එක මොහොතක එක ක්ෂණයක් විතරයි ජීවිතය අර වතුර බිඳුව වගේ. අන්න ඒ වර්තමාන මොහොත අපට හරියට සාර්ථක කරගන්න පුළුවන් වුණොත් අපේ සමස්ත ජීවිතයම අපට සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒකට මාර්ගයයි සතර සතිපට්ඨාන විදියට බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන කරුණු ටිකෙන් ඊටාම සාරාංශයක් තමයි මේ ඉදිරිපත් කළේ. අද මාතෘකාව විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්බුද්ධත්වයට පත් වීමේදී ලබා ගන්නා වූ ප්‍රධාන අවබෝධය. දුක කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? ඒ හේතුවේ සත්‍ය මොකද්ද? දුක නැති කිරීම මොකද්ද? ඒකේ ආර්ය සත්‍ය මොකද්ද? දුක නැති කරන මාර්ගය මොකද්ද? ඒකේ ආර්ය සත්‍ය මොකද්ද කියලා මේ ගැඹුරින් කළා වූ අවබෝධය. පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නම් අපි එපමණට පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නට ඕන. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපේ අවිද්‍යාව සහගතව අපි යම් කිසි ආයතනයකින් ඇසෙන් රූපයෙන් ඇස කන ආදී ආයතන වලින් නැත්නම් ඉන්ද්‍රිය වලින් අපි ලෝකයක් ග්‍රහණය කරගෙන ඒ ලෝකයේ තුලට අපි බැසගත්තොත් අපේ ජරා මරණ ස්පර්ශ කරන්න වෙනවා කියන කාරණය. අපි අවිද්‍යාව දුරු වෙලා ලෝකයක් එක්ක සම්මත ඇති කරගත්තොත් අපි මේ සංසාර චක්‍රයෙන් නික්මිලා දුකෙන් නිදහස් වෙන ලැබෙනවා කියන මාර්ගය. පින්නතුනි දිනෙන් දින අපි මේ සසර ගමන් කරන ආකාරය තීරුම් අරගෙන මුලින් මේ සංසාර චක්‍රය තුලදීම
සුගතියට අවශ්‍ය පදනම දමාගෙන ඊළඟට මේ මාවත තුල තවත් ඉදිරියට ගිහිල්ලා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයට අපි ටිකෙන් ටික කරුණ සම්පාදනය කරගන්නට ඕන. ඒ සඳහා අපි හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් හැකිතා දුරට යහන ධම නෝනින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම සමත විදර්ශනා භාවනා වලින් හැකිතා දුරට මේ ඉලක්කයට යෑම අපි වේගවත් කරගන්නට ඕන. ඇයි අපි මෙහෙම කරන්න ඕන? පින්තුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුකෙන් නිදහස් වෙන්න කියලා. ඒක තමයි අවසාන බලාපොරොත්තුව. නමුත් පින්තුනි තමන් මේ ධහම තුල හිටියොතින් මේ උසස්ම ධහම තුල මේ දර්ශනයෙන් තමන් හිටියොතින් තමන්ට වෙන වාසිය තමයි මේ ජීවිත කාලය ඔබ බලාපොරොත්තු වන සියලුම කටයුතුත් ඔබ අනිත් දෙයකින් දරන උත්සාහයකට වඩා මේ කුසල යානිසංසයේ විසින්ම ඔබට උපරිම සාර්ථකත්වයේ ජීවිතය ලබා දෙනවා. ඔබේ දරුවන් සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, රැකියාවෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම්, නිරෝගී වෙන්න, දිගාසිරි සම්පත් ලබන්න, මිතුරන්ගේ කීර්තිය ලබා ගන්න, විතරක් නෙවෙයි රූපේ ලස්සන කරගන්න, කටහඬ ලස්සන කරගන්න, ඒ හැම දෙයකම පින්නතුනි ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනට සාර්ථකව ඔබේ ඒ යහපත් ඉලක්ක වලට යන්නට මේ ඔබ රකින්න ධර්මයේ ඉහළම කරුණෝ ඔබට මේ ජීවිතයට හේතුවක් වෙනවා, ආශිර්වාදයක් වෙනවා. අන්න ඒ ගැන අපි විශ්වාසය තියන්නට ඕන. අන්න ඒකටයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්න ඒ ධර්මයේ ලක්ෂණයට තමයි සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා කියන්නේ. සාන්දෘෂ්ටික වශයෙන්ම මේ ජීවිත කාලය තුලදීම තමන් ධර්මයේ ගැඹුරට නුවණින් අවංකව රැක්ක පමණට ධම්මගේ ගිය පමණට තමන්ට ජීවිතයේ ප්‍රතිඵල සාර්ථකත්වයේ දකින්න පුළුවන්. තමන්ගේ නිරෝගී භාවය දින වෙනවා, ආයුෂ වැඩි වෙනවා, හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා, දරුවෝ ටික නිරෝගී වෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. විතරක් නෙවෙයි පින්නතුනි, තමන්ට අදෘශ්‍යමාන ලොකු ශක්තියක් ඒක රාශී වෙනවා. විශේෂයෙන් තමන්ගේ මියගිය ඥාතීන්, ඒ වගේම තමන් ආරක්ෂා කරන දෙවිවරු, මේ වගේ ලොකු නෙට් එකක් තමන්ට කාලයක් ඇද්දි සකස් වෙනවා. ඒ ඔබ ආරක්ෂා කරන ඔබට ලොකු අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. ඇතැම්මට කර්මයෙන් ලොකු අවශ්‍යාවක් ඒව පුළුවන් තරම් දුරට අඩු කරනවා ඔබට. ඔබ ඇතැම්මට පාරේ යද්දි ලොකු අනතුරක් වෙන්න තියෙනවා නම් ඒක පරක්කු කරන්න ඇතැම්මට ඔබට මතක් වෙච්ච දේ අමතක හරි කරනවා ගෙදර. ආයෙ එන්න හරි. එහෙමත් කරන්න අමාරු නම් පාරේදී ලොකු අනතුරක් වෙන්න තියෙනවා නම් ඇතැම්මට ගෙදරම තාප්පේ ළඟම ටිකක් හප්පනවා. අපි ඇතැම්මට දුක් වෙනවා අනේ බලන්න මෙච්චර මේ බුදුන් වන්දනා කළ මේ ගෙයින් පිට උනේ පිට වෙනකොටම මේ ගේට්ටුව හැප්පුණා කියලානේ. ඇත්තට මොකද්ද මේ වෙන තිබ්බේ? මේ වෙන තිබ්බ ඊට වඩා ලොකු අනතුරක් ඔබ ඇතැම්මට හිරේ යන්න සිදු වෙන අනතුරක් මේ සිද්ධ වෙන්න තිබුණේ. ඒක වැළැක්වුවේ මෙතන මේ පොඩි අනතුරක් කරලා. ඇත්තටම පේනොතින ඔබ අද දක්වා මේ ජීවිත කාලේ ඔබ හුස්ම ගන්නවා නම් අද ඒ හුස්ම ගන්නවා කියන්නේ මෙන්න මේ ලොකු ආරක්ෂාටකින් ඔබ ආරක්ෂා කරලා දීලා තියෙනවා. දැන් බලන්න ඔබේ ජීවිත කාලේ මොන ගෙහිච්ච ඔබත් එක්ක එක වයසේ හිටිය පාසල් ගිය මිතුරන් කී දෙනෙක් නම් නොයෙක් විදිහ අනතුරු වලට, ලෙඩ දුක් වලට පත් වුණාද යයි. එයාට ලැබෙච්ච දූ දරුවන් ඇතැම්මට ආබාධිත වෙන්න තිබුණා, අංග විකල වෙන්න තිබුණා. ඔබට ඒ කිසිම අනතුරක් වුණේ නැහනේ. ඔබේ හැම දෙයකින්ම බේරලා විශේෂම දේ තමයි ඔබ අද දවසේ 2019 අප්‍රේල් මාසේ 28 වෙනිදා වෙනකොට ඔබ තාමත් හුස්ම ගන්නවනේ. ඒකම ඇති පින්නතුන් වෙන මොකුත් ඕනේ. ඒ දක්වා ඔබ මෙතෙක් කාලයක් ඔබ ජීවත් කෙරෙව්වේ ඔබේම සසර කළා වූ පින විසින් සහ මේ ජීවිත කාලේ ඔබ කළා වූ යහපත නිසායි. ඒක තව තවත් ඔබ දිනු කරගන්නට ඕන. ඒකට ධර්මයෙන් ලොකු ආලෝකයක් තමන්ට ලැබෙනවා. ඒ ධර්මය ගැන විශ්වාසය තියන්න. ඒ ධහම වෙත අවංකව පිවිසෙන්න. ඒ ධහම තුල හැසිරෙන අයට ගරු කරන්න. ඒ පූජනීය උතුමන්ගෙන් මේ සද්ධර්මයේ හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය තුළට ලබාගෙන ඔබටත්, ඔබේ දරුවන්ටත්, ඥාතීන්ටත්, මියගිය ඔබේ හිත මිතුරන්ටත්, සසරගත දෙමව්පියන්ටත් මේ හැම දෙනාටම අපි උපරිම යහපත කරන්නට ඕන.
ඒ යහපත කරන විදිය තමයි බුදුරජාණන් වහන්සේ අපට ඉතාම ලස්සනට දේශනා කළේ. මුළු සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා මේ ලබාගත් අවබෝධය මුළු කල්පයක් තුල ලෝකයේ තියෙන නැවුම්ම දේ, අසිරිමත්ම දේ මේ තථාගත දහමයි. ඒ දහම ශ්‍රවණය කරන් ලැබෙච්ච අපි හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්ත භවෙන් අප්‍රමාදීව ප්‍රතිඵල ගන්නට අපි උපරිම ලෙස අපේ ජීවිතය කැප කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද ශ්‍රවණය කරා වූ ධර්මයෙන් ඔබට ගැටලු එහෙමත් අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. විශේෂයෙන් අහන්න හැම මොකද තියෙනවද? හවුතුන්ට දැන් ඒ න්‍යාය තේරුණාට එදිනදාට ඒක ගල්පන්න ටිකක් හරි අමාරුයි. මොකද ඒක කරන්නේ? ඔව්, ඇත්තටම අපි දිගින් දිගට මේ නිවැරදි දහම අහන්න ඕනේ එකයි. ඒක තමයි මූලිකම දේ. ඒ වගේම අපි ඊටාම පොඩි දෙයින් අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි දැන් පංචශීලය රකින්නවා. ඒක දැන් කවුරුත් අපි ආරක්ෂා කරන්නේ. ඒ වගේ මෛත්‍රී භාවනා වඩනවා ටිකක්. ඒ මෛත්‍රී භාවනා වඩන එක ටිකෙන් ටික අපි දිනු කරන්න ඕනේ. ඒ වගේම තමන් කරන වැඩ සිහියෙන් කරන්න ඕනේ. දැන් උදේන් අවදි වුණාට පස්සේ අඩු ගානේ බලන්න තමන්ට කටයුතු කීයක් සිහියෙන් කරන්න පුළුවන්ද කියලා. නැගිටින එක සිහියෙන් කරන්න. නැගිට ගාම එකපාර නැගිටලා යන්න. පොඩ්ඩක් කියලා වාඩි වෙලා ඉන්න යන්නේ. එතනම ටික වෙලාවක් අඩු ගානේ විනාඩියක් හරි මෛත්‍රී භාවනා කරන්න. නැගිටිනකොට තමන් හිටියන්නේ සීට් එක හොඳට සිහියෙන් ඒ වෙලාවේ ඒක හදන්න. ඊට පස්සේ බාත්රූම් එකට ගිහිල්ලා දත් මදිනකොට ඒ දත් මදින එක පුළුවන් තරම් සිහියෙන් කරන්න බලන්න. ඊ අතර අතරින් පතර තමන්ට සිහියෙන් කරන්න බැරි වෙනවක් තියෙන්න පුළුවන්. ඔබ කුස්සියේ කැමරට ගුවෙනවා නම් ඒ වෙලාවේ උපරිම ලෙස ඒ සිහියෙන් ඒක කරන්න. කරන ගමන්ම තමන්ට හිතට එන සිතුවිලි මේ මොහොතේ හටගත්තා මෙතනම නිරුදුනා කියලා බලන්න. ඒ වගේම තමන්ට ඇතැම්මට කොන්දේ අමාරුවක් තිබුණ වෙන්න පුළුවන්. ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගත්තා මෙතනම නිරුදුනා. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඒ වගේ ටිකෙන් ටික සතර සතිපට්ඨානෙන කරුණෝ සතිපට්ඨාන සූත්‍රයේ සිංහල පරිවර්තනයක් හොඳට බලාගෙන ඒක පුළුවන් තරම් දුරට ඒ කියව දවසට වැඩි වාර ගණනක් ඇප්ලයි කරන්න බලන්න. කරන කටයුතු හුඟා සිහියෙන් නෝනින් කරන්න. ඔබට හොඳ සංකල්පයක් ලංකාවේ තියෙනවා SMS concept කියලා. SMS කියන එක අපි හුඟක් අය දන්නවනේ නේ. ෆෝන් පාවිච්චි කරන අය. නමුත් ඒකට අලුත් ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දීලා තියෙනවා. S කියන්නේ slowly, mindfully, silently. මෙන්න මේකත් එක්ක කලක් සතර සතිපට්ඨානය වඩන්න. ඒත් එක්ක අනිත් පැත්තෙන් හැකිතාක් දුරට මෛත්‍රී වඩන්න. මෛත්‍රී භාවනාව. අනිත් පැත්තෙන් හැකිතාක් දුරට ඇස කන ආදී ආයතන රූප ආදී අරමුණු මේ හැම දෙයක්ම ඒ මොහොතේ හටගත්තා එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න. Tamanට කවුරු හරි ගැන මතක් වෙන්න පුළුවන්. එයා ගැන සිහි කරන්න කමන්නේ. එයා හොඳ කෙනෙක්. එයා දැන් මට අද හම්බෙන්න තියෙනවා. ඒකත් මතක් කරන්න කමන්නේ. නමුත් බලන්න මේක මේ මොහොතේ හටගත්ත සිතුවිල්ල ඒක එතනම නිරුද්ධ වෙනවා. මම මේක හිතලා ඉවර වෙද්දී සිතුවිලි විශාල ප්‍රමාණයක් හටගෙන නිරුද්ධ වුණා කියලා Taman ඒක දකින්න. දකින්නකොට අදාළ දේ කරනවා. කරාට අර රූපය තුල බැසගෙන එයා විවේචනය කරන ගතිය අඩු වෙනවා. ඒ මොකද Taman කරන්නේ? ඇත්තෙම අද අපි කතා කරන බොහෝ දේවල් මේ කරන්නේ අර අවිද්‍යාව මත ඉඳගෙන නිට්ටය සැප ආත්ම කියන මේ විපල්ලාස තුල ඉඳගෙන අපි කරන්නේ. අපි හරියට දහමක් දකිනවා නම් එක පැත්තකින් මෛත්‍රිය වඩනවා නම් අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරනවා නම් අනිත් පැත්තෙන් සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල අපි වාසය කරනවා නම් අපේ ඇතිවන ප්‍රමුඛතම වෙනස තමයි අපේ වචනය පුදුම විදිහේ වෙනසකට ලක් වෙනවා. වචන කතා කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. හරියම සිහියෙන් කතා කරන්නේ. අවිද්‍යාවේ ඉඳගෙන පුද්ගලයන් විවේචනය කරන ගතිය හුඟා අඩු වෙනවා. සම්මා කම්මන්තයට කලින් පිනතුනි. කායික වෙනසට කලින් වාචික වෙනස වෙනවා. ඒ වාචික වෙනස වෙන්නේ මොකක් නිසාද? සම්මා සංකල්ප නිසා. සම්මා සංකල්ප ඇති වෙන්නේ ඇයි? සම්මා දිට්ඨිය නිසා. මෙන්න මේ හේතුඵල ධම චතුරාර්ය සත්‍යෙහි හට ගැනීම නිරුද්ධ වීම දකින්න කෙනා
එතන ඉඳන් අනිතික ඔක්කොම ආරස්නික මාර්ගයේ ටිකින් ටික වැඩෙන හොවි. අන්නේ තුලින් දුක කියන එක පිරිසිඳ දැනගන්න ඕන දෙයක් කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය දුරු කරන්න කියලා බුදුහාමර නැහැ. පංච උපාදානස්කන්ධය හොඳට දැනගන්න ස්වභාවය. ඒක දැනගන්නකොට සමුදය සත්‍ය ප්‍රහීන වෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. මාර්ග සත්‍ය වැඩෙනවා. එතන හම්බුනේ අපි දැන් මේ සිතුවිලි විනිවිද දකින්න පුළුවන් හැකියාව ඔය ඒද ඔව් ඇත්තම සිතුවිලි අපි විනිවිද දකිනවා. සිතක් දකිනවා. දැන් චිත්තේ චිත්තානුපස්සී කියන්නේ ඒකයි. ධම්මේසු ධම්මානුපස්සී කියන්නේ ඒකයි. ඒ සිත සහ සිතුවිලි විනිවිද දකින්න වගේම ඒකේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එකක් දකින්නවා. දැන් සමහර කෙනෙක් සිතද ගැන බලාගෙන ඉන්නේ එතකොට නිවන් දැක්කා වගේ කියලානේ. එහෙම එකක් බුදුදහමේ කියන්නේ. ඔබ පාරේ ඉඳගෙන පාර යන වාහන දිහා බැලුවට වාහන නවතින්නේ නැහැ. සිත හෝ සිතුවිලි දිහා බලාගෙන හිටිය විතරක් හරියන්නේ නැහැ. විනිවිද දැක විතරක් හරියන්නේ ඒකේ හට ගැනීම නිරුද්ධ වීම දකින්න ඕන. හේතු නිසා මේක හට ගන්නවා, හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙනවා. මේක process එකක්. මේක පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධම මත. අස්මින් සතිදං හෝති. මේ හේතු එක තියෙනකොට හටගෙන ඒ හේතු නැති වෙනකොටම අස්මින් අසතිදං නොහෝති කියලා ඒක නිරුද්ධ වීමක් දකිනවා. එක පැත්තකින් සමුදය දකිනවා, අනෙක් පැත්තකින් වය දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ දකින කෙනා මම මේ පැත්තෙන් ඉන්න බලන කෙනෙක් නෙවෙයි. මේ බැලීමම තමයි මගේ ජීවිතය කියන එකක් දකිනවා. මගේ ජීවිතයක් නෙවෙයි මේක තමයි ක්‍රියාවලිය කියලා Taman දකින්නට ඕන. මුලින් ආත්ම දෘෂ්ටිය තුල තමයි ඉන්නේ. එකපාර අපට මඩේ ඉන්න කෙනෙක් එකපාර ගොඩට එන්න බෑ. මඩ තියාගෙනම තමයි ගොඩට එන්නේ. ගොඩට ඇවිල්ලා තමයි මඩ හොදන්න ඕන. මඩේ ඉඳගෙන මඩ හොදන්න බෑනේ. මඩේ ඉඳලා තමයි ටිකක් ගොඩ වෙලා ටිකක් දුර ගිහිල්ලා ලොකු මඩ ටික ගසලා දාලා ඊට පස්සේ වතුර ටිකක් කරන් ටික ටික හොදන්න එහෙමයි. මුලින් දානය කරනකොට, තරක් නෙවෙයි සිල් රකින්නකොට, සමත භාවනා කරනකොට ආත්ම දෘෂ්ටිය තියෙනව නැත්තේ නෑ. නමුත් ඒකෙන් හිත සමාධිමත් කරන්නේ දිගටම ආත්ම දෘෂ්ටිය තුල ඉන්න නෙවෙයි. ආත්ම දෘෂ්ටිය නැති කරන්නට හිත සංසුන් කර ගැනීම උපක්‍රමයක් විදියටයි සමතේ වඩන්නේ. හැබැයි සමත භාවනාව තුලත් අපි ආත්ම දෘෂ්ටිය මතමයි ඉන්නේ. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා හැඟීම තුල ඉන්නේ. නමුත් Taman දන්නවා Taman කවදා හරි මේකෙන් දුර වෙන්නේ මේක ඉන්නේ කියලා. ඒ මාර්ගය තුල Taman දිනෙන් දින ඉදිරියට යනවා. නම් හොඳයි පින්නතුනි මේ හැම දිනෙකම බොහෝ වේලාවක් හිමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් අද මේ ධර්ම දේශනාවට සමගාමීව විශේෂ පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ලෙස්ටර් විහාරස්ථානයේ හිදායක පින්නතුන්, සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු ඒ පින්නතුන් අනිත් හැම දිනෙකම සහභාගී කරගෙන ස්වාමීන් වහන්සේලා උදෙසා විශේෂ දානමය පින්කමක් සිදු කරලා ඒ දානමය පින්කම තුලිනුත් ඇති කර ගන්නා වූ කුසලයත් ඒ මියගිය ශ්‍රී ලාංකික ජනතාවට අනුමෝදන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දහවල් කාලයේ බොහෝ පිරිසක් ඇවිල්ලා අද විශේෂ දානයක් දීලා එයට පුණ්‍ය අනුමෝදනා කළා. ඉතින් ඒ පිනත් අපි මේ වෙලෙදී එකතු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ සූදානම් කරපු පිරිකර අපි මුලින්ම සංඝ රත්නය වෙනුවෙන් සාංගිකව පූජා කරමු. ඒක අතට ගන්න. ඒක අතේ තියාගෙන අපි මේ විදියට වාක්‍ය කියලාම සංඝ සතුකට පූජා කරලා අපි මේ සාංගික දානමය පින්කමක් විදියටම මේ පින සිද්ධ කරලා ඒ අත්යන්ට පින් අනුමෝදන් කරමු. ඉතින් අපේ රටේ අපි කවුරුත් නොසිතපු අවස්ථාවක ශ්‍රී ලංකා වාසීන් සිය ගණනක් මිය ගියා මීට සතියකට කලින්. ඉතින් එයා කොයි තැන්වල ඉපදිලා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපිට එයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේ හැටියට කරන්න පුළුවන් ඉහළම කුසලයේ සිද්ධ කරලා අපිට එයාට පුණ්‍ය අනුමෝදනා කිරීම විතරයි කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුන් ඊමා ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ පුද පිරිකර සරියුත් මුගලන් ආදී පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතෙන ඒ උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් මේ පිරිකර පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන මීට සතියකට කලින් හදිසි අනතුරකින් මිය ගිය ඒ අසරණ ශ්‍රී ලාංකික ජනතාව පින් අපේක්ෂාවකින් කිසියම් තැනක සිටින්නම් මේ පිනින් සුවපත් වෙත්වා. මේ පිනින් සුවපත් විය හැකි මේ ලෝකයට සේවය කළ මිය ගිහිපු බොහෝ දෙනෙක්
තවත් පින් බලාපොරොත්තු වෙන සිටිනුත් පුළුවන්. ඒ හැමදෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි වාක්‍ය කියලා මේ පිරිකර සංඝ රත්නයට පූජා කරමු. මේ හැටියට කියන්න. කවුරුත් මේ හැටියට කියන්න. ඉමානේ පරික්ඛාරානේ මහා සංඝස්ස පූජේමි. ඉමානේ පරික්ඛාරානේ මහා සංඝස්ස පූජේමි. ඉමානේ පරික්ඛාරානේ මහා සංඝස්ස පූජේම. හොඳයි සාදු කියන්න. හොඳයි හඳුරන්න පිළිගන්න. දෙකම පූජා කරන්න හැම දෙකම. හොඳයි කවුරු සාදු කරයක් පවත්වන්න. හොඳයි පින්වතුනි බොහොම සංවේදී කෘතවේදී පිරිසක් විදියට ඔබ උපන් මව්බිමෙන් බොහෝ දුර බැහැර හිටියත් ඔබට ඒ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකමයි පින්කමයි මේ බොහොම ඉහළින් අද දින සිද්ධ කළේ. තින් පුරා පැය දෙකකට ආසන්න කාලයක් මේ ආගමික වතාවත් වලට ධර්ම ශ්‍රවණයට සහභාගී වෙලා භාවනා කරලා ඔබේ හිතේ ඉහළම කුසලයක් දිනු කර ගනිමින් ඉන්න අවස්ථාව. ඉතින් මේ සිතේ තමන් ඇති කරගත්තා වූ මේ පිරිසිදු පින් සිටිවිලි වල බලයෙන් අද විශේෂයෙන් පින් බලාපොරොත්තු වෙන පින් අපේ අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන මීට සතියකට කලින් ශ්‍රී ලංකාවේදී මේ මහා අනතුරකින් මිය ගිය ඒ හැම දිනාටම මේ පින එයාගේ සසර ජීවිත සුවපත් වීම සඳහා හේතු වාසනා වේවා. විශේෂයෙන්ම ඒ සිද්ධියට මුල් වෙච්ච බොහෝ දිනෙක